සුබ සන්ධ්‍යාවක් සූදානම සුපුරුදු විදිහට මදත් සෙනසුරාදා සිඩ්නි තසපුව වැඩසටහන ආරම්භ කරන්නට උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේටයි අදත් අපි සෙනසුරාදා සිඩ්නි තසපුව තුල මේ දෙපැය ඔබේ ජීවිතයට ධර්මයේ එක්කාසු කරන්නට බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාවන් ධර්මානුකූලව තිබෙන අපේක්ෂාවන් සඵල කරන්නට මේ වැඩසටහන තුළට ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව ආරාධනා කරන්නට යෙදුනේ. උන්වහන්සේ මැදිරියට වැඩම කොට සිටින්නේ. බොහොමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගනු ලබනවා. අදත් අපි ධර්මදේශනා ධර්ම සාකච්ඡාව ඔබට බොහොම සමීප ලෙසින් දායාද කරන්නට සූදානම් වෙන මොහොතේ ආරාධනා කරන දෙවෙනි පැය තුළ ඔබගේ දහම් ගැටලුක් තිබෙනවා නම් සජීවී වැඩසටහනක් නිසා ඉදිරිපත් කරන්නට අවකාශ තිබෙන වගේ ඒ අතරත විශේෂයෙන්ම අපේ ශ්‍රාවකයන් දිනෙන් දින බොහොම කැමැත්තෙන් මේ වැඩසටහන වටා එක රාශි වෙලා ඉන්නේ. ගිය සතියේ වැඩසටහන පිළිබඳවත් අපිට ලැබුණු දුරකථන නැමතුම් වලදී බොහොම ප්‍රශංසනාත්මකව සිහිපත් කළ තිබුණා. මේ දේශනාවන් අපේ ජීවිතයට බොහොම වටින මඟ පෙන්වීමක් ලබා දෙනවායි කියලා. ඒක පැත්තකින් නිවනට උදව් උපකාර කරනවා වගේම මෙහා සාමාන්‍ය ජීවිතයේදී බොහෝ ප්‍රශ්න निराකරණය කරගන්නට සෙනසුරාදා සිඩ්නි තසපුව තුළ හැකියාවක් ලැබෙනවායි කියලා. නිසා බොහොම සතුටින් කතා කළේ. සමහරු අපිට ඉදිරියේදී ධර්මදේශනා සඳහා මාතෘකා පවාවල් තියෙන මේ දේශනා සිදු කරනවා නම් ගොඩක් හොඳයි කියලා අපි ඉදිරියේදී අපේ ස්වාමීන් වහන්සේට ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගින් දිගටම net සමග රැඳෙන්න ආරාධනා කරමින් අපේ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සෙනසුරාදා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. साधु साधु साधु. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ සෙනසුරාදා සිඩ්නි තසපුවට ඉතාමත්ම ධර්ම ගෞරවයෙන් දායකත්වයන් ගෙන එකතු වෙනවා. W.A. සෝමපාල වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු පවුලේ පින්වත් දූදරු පිරිස විසින් වතුරුගම නුගහේනවත්තේ පදිංචි පින්වතුන්ගේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵල වෙන්නට මෙත් සිතින් ආශිර්වාද කරන අපි දේශනාව අවසානයේදී එයත්න්ගේ ප්‍රාර්ථනාත් සිහිපත් කළා පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරමු. ඒ වගේම නිට්ටඹුව මාතලාන පදිංචි ඇසිලින් මාතාවත් බොහොම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා. ඇයගේ සියලුම සත් ප්‍රාර්ථනාත් මෙත් සිතින් ආශිර්වාද කරනවා සඵල වෙන්නට කියලා. පින්නැති ඔබ හැම දෙනාටමත් අපි අද දවසේ ආශිර්වාද පූර්වකව ඔබ හැම දෙනාගේම ජීවිතවලට සතුට සැනසෙල්ල සෞභාග්‍ය සුවපත් භාවය පිණිස කායික නිරෝගී සුව මානසික නිරෝගී සුව පිණිස සියලුම පින් හේතු වෙන්නට කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපේ සියලුම දෙනා සෝදානම් වෙන්නේ ධර්මය කියා දෙද්දී අපිට හිත සංසුන් කරගෙන හිත නිවාගෙන අපේ ජීවිතවල තියෙන විසිරිච්ච ස්වභාවය අපිට සංසිඳවා ගන්නට ඒ ධර්මයේ හිත සමාධිගත වෙන නිමිත්තක් කරගන්නට පින්වත්නි අපි භාග්‍යවන්ත වෙන්න ඕනේ. අහන
දේශනාවකට අර අපි කියන්නේ සමවැදිලා බණ අහනවා කියලා. භාවනාවකට සමවදිනවා වගේ ධර්මය අහනකොටත් මිනිස්සු සමවැදිලා බණ අහන්න සමහර අය පුරුදු වෙලා තියෙනවා. සමහරු වැඩ කරන අතරේ බණ අහනවා. එතකොට සෝතං ඕදහති, හොඳට කන් යොමාගෙන කෙනෙක් ධර්මය අහනවා නම් එයා වෙනත් බාහිර කිසිම අරමුණකට අවධානය යොමු නොකර දේශනාවටම අවධානය යොමු කරගත්තා කියන්නේ පින්වත්නි, එතනදී ඇත්තටම සමවැදීමක්. ඒ නිසා අපි ධර්මය අහන එහෙම නැත්නම් යම් කුසලයක් කරන හැම තැනකදීම දක්ෂ වෙන්නට ඕනේ හිතේ සමාධිය ඇති වෙන විදිහට ඒ අරමුණු පවත්ව ගන්න. දැන් අපි බලමු මේ ලෝකයේ මිනිස්සු ගොඩාක් වෙලාවට ජීවත් වෙද්දී මිනිසුන්ට සෑහෙන වීරියක් දරන්න වෙනවා පින්වත්නි, තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න. අපේ වර්තමානයේ මිනිස්සු ජීවත් වෙන මේ වත්මන් තත්වේ දකිනවා හිත විසිරෙන, හිතේ බලවත් විදිහට සංසිඳීම නැති කරන පරිසරයේ මේ වෙනකොට එන්න ගොඩ නැගෙනවා. ඒ නිසාම ඔබට යෝජනා කරනවා ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වත්නි, මේ යුගය හිත රැක ගන්න බාහිර සියල්ල පසෙ කළා. ඇයි එහෙම කියන්නේ? අපිට මේ බාහිර ලෝකේ, වෙනස් වෙන ලෝකේ මොන දෙන්න වෙලා තියෙන විවිධ අභියෝග, ප්‍රශ්න, ගැටලු බොහෝමයක් තියෙනවා. අපි දන්නවා මේ ලෝකයේ විවිධ රටවල් වල සමහර මිනිස්සුන්ට අපිට සාපේක්ෂව ඇතැම් අයට ප්‍රශ්න අඩුයි, තවත් අයට ප්‍රශ්න වැඩි. දැන් අපි ගියවර දේශනාවේදී ලෝකයේ තුල යුද ගැටුම් ඇති වෙන වාතාවරණයට හේතුව කොච්චර සාම සාකච්ඡා කළත් ඇයි මේ හැමදාම යුද්ධ කියන එක ගැන අපි කතා කරා. ඔබට මතකයි සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේත් එක්ක කරපු සාකච්ඡාවක් ඇසුනේ. අද වෙනකොට අපිට පේනවා එදා අපි මේ මාතෘකාවට පාදක කරගත්ත වර්තමාන සිදුවීම, දැන් බුද්ධ දේශනාවේ වුණත් බුදුරජාණන් වහන්සේ යම් කිසි කාරණයක් කියා දෙද්දී ඒකට අදාළ නිදාන සිද්ධියක් තියෙනවා. ඒතර අපි මේ පසුගිය සෙනසුරාදා දේශනාවට නිදාන කරගත්ත සිද්ධිය තමයි රුසියාවේ සහ යුක්‍රේනයේ තියෙන යුද ගැටුම. එතකොට පින්වත්නි, අද වෙනකොට යුක්‍රේනයේ වැසියෝ විශාල පිරිසක් මිය යනවා. ඒ වගේම යුක්‍රේන වැසියන් බොහෝ දෙනෙක් අවතැන් වෙලා ඉන්නවා. නිකන් මේ ලක්ෂ 20කට වඩා පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. එතකොට ඔවුන් හැම දෙනාම මේ වෙලාවේ ජීවිතේ කොයි වගේ පරිසරයකට මුහුණ දෙනවද? ඔවුන්ගේ මානසිකත්වය මොන වගේ ඇද්ද? අපි ඒ අය අත්දකින ඒ අත්දැකීම් අපේ අත්දැකීමක් කරගෙන අපි ඒ ඔස්සේ හිතුවොත් අපිට දැනෙනවා අපිට මොන ප්‍රශ්න තිබ්බත් ඒ මිනිසුන්ට වඩා අපි යම්කිසි සැනසීමක මේ මොහොතේ ඉන්නවා. අපි දන්නේ පින්වත්නි, එවැනි යුද මානසිකත්වයක, එවැනි භීතියක හෙට අපිට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. මේ ලෝකේ අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. දැන් ඔය තුන්වෙනි ලෝක යුද්ධයක් කියලා කියන විදිහට යම් ආකාරයක ගැටුම් නිර්මාණය වෙනවා නම් ලෝකයේ පුරාම රටවල් වලට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනදී අපිත් ඒ ගොඩට අයිති පින්වත්නි. මේ ලෝකෙම විනාශ කරන්න පුළුවන් දරුණු න්‍යෂ්ටික අවි ආයුධ බලවත් රටවල් වල මේ වෙනකොටත් තියෙනවා.
එතකොට එවැනි අවි ආයුධ වලින් මේ ලංකාවේ මේ මොහොතේ මෙහෙම බනහගෙන ඉන්න අපිටත් පින්වත්නි ජීවිතේ තොර වෙන්න එක ක්ෂණයක් ඇති එවැනි අවි ආයුධ එක්ක මහා යුද්ධයකට ලෝකය පරිවර්තනය වුණොත්. අද යුක්‍රේන වැසියන්ගේ මානසිකත්වයේ තියෙන පීඩනේ අපිටත් ඒ විදිහට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. නිසා මේක මේ කියන්නේ අනාගතේ මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ මොහොතේ තියෙන තත්ත්වයේ දිහා බලලා සාපේක්ෂව කියන වචන ටිකක් විතරයි ඔබට. යුක්‍රේනයේ සමහර මිනිස්සු තමන්ගේ ඇඳිවතින් පමණක් ජීවිතේ රැකගන්න අරමුණම විතරක්ම ඔවුන්ට ඉතුරු වෙලා ඔවුන්ගේ අතේ මෙතෙක් රැස් කරගත්ත කිසිවක් නැතුවම ඔවුන් ගොඩනගාගත්ත ගෙවල් දොරවල් ඒ ඉඩකඩම් ඔවුන් හරිහම්බ කරගත්ත ධනය වස්තුව ඔවුන්ගේ රන් රිදී මුතුමැණික් ඔවුන් ගමන් බිමන් ගිය යාන වාහන සියල්ල ගැන තියෙන ආසා අත්හැරලා දාලා පින්වත්නි පයින් පොලිමේ මිනිස්සු අතරේ අපි දැක්කා විශාල පිරිසක් ජීවිතේ රැකගන්න රටින් පනින්න රටින් බැහැර වෙන්න පොලිමේ මිනිස්සු යනවා. ඔබ හිතන්න ඔය පොලිමේ යන මිනිස්සු වාහනයක් නැතුව ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. දැන් අපේ රටේ හැම මිනිස්සෙකුටම රෝද හතරක වාහනයක් තියනවා කියලා කියන්න බැහැනේ. හැබැයි බටහිර රටවල් වල පින්වත්නි ඔය යුරෝපාදී රටවල් බොහෝ විට ගෙදර ඉන්න සමහර සමාජිකයෝ දෙතුන් දෙනාටම වාහන දෙක තුනක් තියෙනවා. හැම කෙනෙකුටම වගේ හැම නිවසකම වගේ වුන් වාහනයක් පාවිච්චි කරනවා. එහෙමත්ම කෙනෙක් තමයි වාහනයක් නැති පවුලක් තියනවා නම්. එතකොට ඔය ජීවිතේ රැකගන්න රටින් බැහැර වෙන්න පයින් පොලිමේ යන ඔය පිරිස අතරේ හැම කෙනෙකුටම වගේ සමහරට වාහන තියෙනවා. නමුත් අද වාහන උස්සගෙන යන්නේ නැහැ වුන්. වුන් හොඳින් ගොඩනගාගත්ත ගෙවල් දොරවල් මෙලෝ දෙයක් නැහැ. වුන් යනවා මේ වෙලාවේ කොහොම හරි ජීවිතේ රැකගන්න මේ පණ කෙන්ද රැකගන්න ඕනේ කියන ඉලක්කය විතරයි උන්ට තියෙන්නේ. පින්වත්නි කොයි වෙලාවේ තමන්ගේ ජීවිතේ මේ මොහොතේ අහිමි වෙයිද කියලා මහා මර බියකින් ඒ යන ඔවුන්ට තියෙන පීඩනය ඔවුන්ට තියෙන බය තැති ගැනීම ප්‍රශ්න මේ මොහොතේ අපිට තියෙනවද? අපිට ප්‍රශ්න තියෙනවා. මේ රටේ අපිට මිනිස්සු ජීවත් වෙන ස්වභාවය දිහා බැලුවට පස්සේ ඔවුන්ට දරා ගන්න බැරි ගැටලු බොහෝමයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉන්ධන මිල වැඩිවීම, ඒ ඔස්සේ විවිධ භාණ්ඩවල මිල වැඩිවීම, ජීවත් වෙන්න බැරි තරමට හැම දෙයකටම ආර්ථික වශයෙන් මිනිස්සුන්ගේ පිටට මේ පැටවෙන බර එක දේශපාලකයන්ගේ වැරදි නොයෙකුත් හේතු එක්ක මේ මොහොතේ සාමාන්‍ය ජනතාව විඳින සියලු පීඩන මිනිසුන්ගේ මනසේ හිත විසිරවලා දාලා හිතේ තියෙන සමාධිය නැති කරලා කුසලසිත බිඳින තැනට පින්වත්නි මේ පීඩනේ මේ මොහොතේ ප්‍රබල වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබට සිහිපත් කරනවා හැම වෙලාවෙම ඔබ දකින්න මේ ලෝකේ සමහර අයට අපිට තියෙන ප්‍රශ්නවලට වඩා ප්‍රශ්න තියෙන අය සාපේක්ෂව ඉන්නවා. අපිට තරම් ප්‍රශ්න නැති අයත් ඉන්නවා. එතකොට අපි හැම වෙලාවෙම අපිට තරම් ප්‍රශ්න නැති අය දිහා හිතලා කල්පනා කරනවා අනේ අපි ඒ රටක ඉපදුනා නම් අපි ඒ පැත්තක හිටියා නම් අපි ඒ විදිහට ඉන්න තිබ්බනම් පින්වත්නි අපි අතීතේ හිටපු විදිහ දිහා කල්පනා කරනවා අපිට එදා වගේ ඉන්න තිබ්බනම් අපි එහෙම නැවී මෙහෙම වුණා නම් අපේ හිත කියන හැමතිස්සෙම ඔබ හිතන්න පින්වත්නි සමහර වෙලාවට ඉන්ධන විදුලිය නොයෙකුත් දේවල් එක්ක මිනිස්සු වර්තමානයේ මහා යුද්ධයකට මුහුණ දෙනවා.
මේ රට ඇතුලේ. මේ රටේ විදේශ මුදල් සංචිතවල තියෙන හිඟකමත් එක්ක පාලකයන්ගේ තියෙන විවිධ වැරදිත් එක්ක අද මිනිස්සුන්ට රටේ මුහුණ දෙන්න වෙලා තියෙන මේ දුක්ඛිත භාවය අපි හොඳට හිතුවොත් එහෙම අපිට මේ සංසාරයේ මුණ ගැහිච්ච සුගති ජීවිතයක මනුෂ්‍යාත්මික අපි යම්කිසි කටුක අත්දැකීමක් වර්තමානයේ මේ විදිහට ලබනවා. ඔය යුක්‍රේනයේ වැසියෝ බයෙන් පීඩණයෙන් ජීවත් වෙද්දී ඔවුන්ටත් මරණයේ බිය ගෙනාවේ පින්වත්නි රට කරන දේශපාලකයන්ගේ වරදින් මිසක් නැතුව අහිංසක මිනිස්සුන්ගේ වරදකින් නෙමෙයි. යුක්‍රේනයේ දේශපාලකයෝ වෙන්න පුළුවන්, රුසියාවේ දේශපාලකයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇමරිකාවේ යුරෝපයේ පාලනය කරන දේශපාලකයෝ වෙන්න පුළුවන්. ඔවුන් ගන්න තීන්දුව తీරන ඔවුන් මහා සැප මන්දිරවල ඉඳලා වායු සමීකරණය කරපු සුව පහසු කාමරවල ඉඳලා ඔවුන් ගන්න තීන්දුව తీරනවල විපාක අර අහිංසක මිනිස්සු, අහිංසක පුංචි දරුවෝ, ගැබිනි අම්මලා, වයෝවෘද්ධ අහිංසක මිනිස්සු, ඒ වගේම ඒ රටට ආදරෙන් කියලා රට ආරක්ෂා කරන්න බැදිච්ච රණවිරුවෝ, ඒ රණවිරුවන්ගේ පවුල්වල බිරින්දෑවරු, දරුවෝ, මේ හැම දෙනෙක්ම පින්වත්නි අර පාලකයන්ගේ ගන්න තීන්දුව తీරන වලින් පීඩාවට පත් වෙනවා. ඒක සමහර විට ඒ රටකට දෙහිකට එහෙම නැත්නම් රටවල් කීපයකට සීමා නොවි ලෝකෙටම පීඩනයක් වෙන්න පුළුවන්. නිසා හැමදාම පාලකයන්ගේ තියෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සු තැලෙනවා, පොඩි වෙනවා, පීඩනයටපත් වෙනවා. ඔබ හිතන්න අතීතෙත් අපි බැලුවොත් එහෙම රටවල් වල මිනිස්සු බොහෝ දුක් විඳලා තියෙනවා. මේවා එදා අතීතයේ ඉඳලා බැලුවොත් දැන් මම පසුගිය දවස්වල ඔය ප්‍රසිද්ධම චරිතයක්නේ අපි අහලා තියෙන ක්ලියෝපැට්‍රා කියලා කියන්නේ. ක්ලියෝපැට්‍රා, ඒ වගේම සීසර්, මේ වගේ චරිත යුරෝපයෙන් ඇහිච්ච නම් ඉතිහාසගත වෙච්ච චරිත. මේ ක්ලියෝපැට්‍රා කියන කාන්තාව ඇයගේ ජීවිත කතාව ගැන එක්තරා වීඩියෝ පටයක්, ඒ විස්තර කරන වීඩියෝ පටයක් මට සවන් දෙන්න ලැබුණා. මේ ලෝකේ කාමයට එක්ක පාලකයන්ගේ තියෙන අර නොසන්සිඳෙන ආසාවල් ඉෂ්ට කරගන්න ඔවුන් ගන්න තීන්දුව తీරනවල මිනිස්සු විඳින දුක එදා අතීතේ ඉඳන් මොන තරම් මිනිස්සු ඒවට පීඩා විඳ සසරේ ඇවිත් තියනවද කියලා ඒ අතීතේ එක සිද්ධියක් ගත්තත් අපිට පේනවා පින්වත්නි. දැන් අපේ රටෙත් එහෙම තමයි. මේ හරි සාන්ත දාන්ත දැන් අපි දුටුගැමුණු රජතුමාගේ කාලේ ගැන කතා කරනවා. ඒක කාලයක් දෙකක්. ඒක කාලෙක දෙක නෙමෙයි. අතීතේ නම් බැලුවට පස්සේ මිනිස්සු හරියට මේ රජ කාලවල පුදුම විදියට දුක් විඳලා තියෙනවා පාලකයෝ නිසා. එතකොට දැන් මම ඔය ක්ලියෝපැට්‍රාගේ චරිත කතාවේ බැලුවම ක්ලියෝපැට්‍රාගේ තාත්තා හරිම බියගොළු ග්‍රීක ජාතික රජෙක්. එතකොට මෙයාගේ තියෙන බියගොළුකමත් එක්ක මෙයා බය වෙනවා මේගොල්ලෝ ඊජිප්තුව තුලයි ඔවුන්ගේ රාජ්‍ය පිහිටවල තිබුණේ. රෝමය ජුලියස් සීසර් රජකම් කරනකොට ජුලියස් සීසර්ට බයට මේ ක්ලියෝපැට්‍රාගේ තාත්තා මොකද කරන්නේ? රෝමයට යටත් රාජ්‍යයක් විදියට ඊජිප්තුව ප්‍රකාශයට පත් කරනවා. ජුලියස් සීසර්ටත් පණිවිඩය දීලා. එතකොට ජුලියස් සීසර් මොකද කරන්නේ? ඔහු යුද්ධ කරලා රටේ ආර්ථිකයේ හොඳටම පිරිහිලා තිබුණා. මෙයාට හිතෙනවා
ඊජිප්තුවෙන් විශාල බදු මුදලක් අරගන්න. එතකොට දැන් මේ බියගොලු ක්ලියෝපැට්‍රාගේ තාත්තා මේ තමන්ට තියෙන ඒ බියගොලුකමයි ඔක්කොමත් එක්ක රෝමයට යටත් රාජ්‍යයක් විදියට පවත්වගෙන යද්දී රෝමයට බදු ගෙවන්න තමන්ගේ ඊජිප්තු වැසියන්ගෙන් අධික විදිහට විශාල බදු අය කිරීමක් කරනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ඒ කාලේ කන්න බොන්න ජීවත් වෙන්න බැරි තරම් ඕන් හරි හම්බ කරගන්න මුදලෙන් විශාල කොටසක් රජතුමාට බද්දක් විදියට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ බදු ගෙවීම දරා ගන්න බෑ අන්තිමට මිනිසුන්ට. මිනිසුන්ට කන්න බොන්න විදියක් නැහැ. මිනිස්සු හම්බ කරන ඒවා රජයට ගෙවනවා. අන්තිමේදී මොකද කරන්නේ? මිනිස්සු මුළු රටක් විදියට එකතු වෙලා මේ රජ්ජුරුවන්ව පන්න ගන්න මුළු රටේම සංවිධානාත්මක වෙනවා. මේක දැනගන්නකොට රජ්ජුරුව එයාගේ ළමයි හැමෝම දාලා පැනලා යනවා තාත්තා. එතකොට මෙයාට බිරින්දෑවරු දෙන්නෙක් ඉඳලා තියෙනවා. පළවෙනි බිරිඳට දාව දරුවෝ දියණිවරුම 3 දෙනෙක්. ඒ 3 දෙනාගේ තුන්වෙනි එක්කෙනා තමයි ක්ලියෝපැට්‍රා කියලා කියන්නේ. පින්වත්නි මෙතන මේ කාමයන් එක්ක පාලකයෝ ගන්න තීරණවල ඔවුන්ගේ ජීවිතවල මොනතරම් මහා අනතුරුදායක විදියටද මේ පාලන තන්ත්‍රයේ ඔවුන් යන්නේ. මිනිස්සු ඒවත් එක කොච්චර දුක් විඳිනවද කියන එකට ඉතිහාසයේ තියෙන අනන්ත අප්‍රමාණ උදාහරණ සහ වර්තමානයේ පේන උදාහරණ හැම දෙයකටම එක උදාහරණයක් විතරක් කරගෙන මම මේ සිද්ධිය ඔබට කියන්නේ. තාත්තා පැනලා ගියාට පස්සේ මෙතන ඉන්න ලොකු දුවට ඕන වෙනවා මේ රටේ නායකත්ව ගන්න. හැබැයි කාන්තාවකට ඒ රටේ රජ වෙන්න බෑ විවාහ නොවි. විවාහ වෙලා නම් පුළුවන්. දැන් මේ 3 දෙනාෙන් කවුරුත් විවාහ වෙලා නැහැ. ක්ලියෝපැට්‍රා පොඩි වෙනකොට. එතකොට ලොකු අක්කා ක්ලියෝපැට්‍රාගේ ලොකු අක්කා දැන් මේ කොහොම හරි රටේ රජකම ගන්න ඕනි කියලා සැලසුම් කර ඉන්නකොට දෙවනි අක්කට ඕන වෙනවා ලොකු අක්කව මරලා රජකම ගන්න. මේ එක කුසින් බිහි වෙලා එක ගෙදර එකට කාලා බීලා හැදිච්ච එකට ඉගෙන ගත්ත එක සහෝදරියෝ ටිකක් මේ රජකම් වෙනුවෙන් ඕන් මරා ගන්නවා. පින්වත්නි ඔබ හිතන්න තාත්තා පැනලා ගිය මේ ටික කාලෙට ලොකු අක්කව මරලා දෙවෙනි අක්කා රජ වෙන්න අවශ්‍ය පරිසරය හදා ගන්නවා. ලොකු අක්කට වහදීලා ලොකු අක්කව මරනවා. එතකොට දැන් දෙවෙනි අක්කා ක්ලියෝපැට්‍රාගේ දෙවෙනි අක්කා විවාහ වෙන්න ඕන කමට මෙයා මොකද කරන්නේ? තමන් වෙනත් ප්‍රාන්තික රජ කෙනෙක් එක්ක එකතු වෙලා එයා විවාහ ගිවිසගෙන එයා රජකම ගන්නවා. හැබැයි අර පැනලා ගියපු තාත්තා ආපහු එනවා. ඇවිල්ලා මේ රජ වෙච්ච දෙවෙනි දුවව මරනවා. තාත්තා තමන්ගේ දුවව මරනවා. එතකොට අක්කව මරලා මද්දුම දුව රජ වෙද්දී අක්කව මරලා ඒ මද්දුම දුවව තාත්තා මරලා ආපහු තාත්තා රජ වෙනවා. පවුල් වල පින්වත්නි පාලකයන්ගේ ජීවිතවල තිබිච්ච කාම තෘෂ්ණාව සංසිඳව ගන්න බැරි මේ බලයට තියෙන කෑදරකමත් එක්ක බලන්න වුන් තමන්ගෙම ලේ තියෙන අය මෙහෙම මරා ගන්නවා. ඔබ දන්නවා ඉතිහාසයේ රජවරු මොනතරම් තමන්ගේ තාත්තා මරලා රජ වෙච්ච අය ඉන්නවද? අපේ රටෙත් එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි. බටහිර රටවලත් එහෙමයි. එතකොට දැන් මේ තාත්තා ආපහු ඔය විදියට රාජ්‍යත් ගන්නවා. මේ දැන් ක්ලියෝපැට්‍රා උනත් ඊළඟට රජ වෙනකොට මට ඔවුන්ගේ චරිත කතා කියන්න ඕනේ නැහැ. නමුත් මේ ඔවුන්ගේ තියෙන අපේ හිත කම්පා කරන තරම් මේ කාමයට වසඟ වෙලා ඔවුන් ගහමරාගත්ත හැටි, ඒවට මිනිසු දුක් විඳ හැටි, ඒවට යුද්ධ කරපු හැටි අතීතයේත් මිනිසු හරියට දුක් විඳලා තියෙනවා පින්වත්නි. ඔබ හිතන්නේවා මේ මුළු අනන්ත සංසාරේ ලංකාවේ ඉපදිලා මේ මොහොතේ ජීවත් වෙන අපි පමණයි මේ පාලකයෝ නිසා දුක් විඳින්නේ කියලා. මේ සසරේ එදා ඉතිහාසයේ ඉඳන්ම මිනිස්සු දුක් විඳිනවා පාලකයෝ නිසා. එහෙමත් මොහොතක විතරයි ඊටාම ධාර්මික රජවරු යටතේ ධාර්මික රාජ්‍යයක් ගොඩනගලා ශාස්ත්‍රීය රාජ්‍යයක් ගොඩනගලා එක්සේසත් කරලා මුළු රටක් සතුටින් වාසය කරන්නේ එහෙමත්ම කලාතුරකින් බිහිවෙච්ච වාසනාවන්ත රජයේ කාලෙක විතරයි. බොහොමයක් රජවරුන්ගේ චරිත කතා ඇතුලේ තියෙන පින්වත්නි මිනිස්සුන්ව පීඩණයට පත් කරපු ස්වභාවයන්. ඒක අපි
ඉතිහාසෙ ඉඳලා මේ මනුස්ස සුගති ලෝකයේ ස්වභාවය හැටියට එක රටක නෙමේ හැම ලෝකේ රටකම තියෙන ස්වභාවයන් හැටියට දකින්න ඕනේ. බලයට රටක් පාසා අනේකා පරයා Taman නැගිටින්න උත්සාහ කරන රාජ්‍යයන් තියෙන්නේ. ක්ලියෝපැට්‍රලා වුණත් කාමයට එක්ක ජීවිත ගෙවපු විදිහ හරිම දුක්බරයි. ඔය ක්ලියෝපැට්‍රාට රජ වෙන්න ඕන වෙනකොට එයාට විවාහ වෙන්න අර නීතියට අනුව විවාහ වෙලා ඉන්න ඕන හින්දා එයාට විවාහ වෙන්න එයාගෙම තාත්තගේ දෙවෙනි බිරිඳගේ තමන්ගෙම සහෝදරයෙක්ව විවාහ කරගන්නවා. ඒ සහෝදරයට ඒ වෙනකොට අවුරුදු 11යි. ක්ලියෝපැට්‍රාට 18යි. 18 ක්ලියෝපැට්‍රා 11ක සහෝදරය තමන්ගෙම තාත්තගේ මේක ලේයින් උපන්න සහෝදරයා විවාහ කරගෙන එයා රජකම ගන්නෙ. අවසානයේ අර ඒ අවුරුදු 11 මේ ක්ලියෝපැට්‍රාගේ ස්වාමි පුරුෂයා අවුරුදු 16 පැනලා එනකොට ක්ලියෝපැට්‍රාව මරලා රජකම ගන්න ඔහු උත්සාහ කරනවා. මේ වගේ මේ ජීවිත ඇතුලේ පුදුම දුක්බරයි පින්වත්නි. කාමයට එක්ක තෘෂ්ණාවත් එක්ක ඔවුන්ගේ ජීවිත ගෙවපැටි අපිට හිතනවා ඒ බලය තියෙන තැන සැපය තියෙන තැන හරීම සතුටින් ජීවත් වෙනවා ඇති කියලා. නෑ, බය පීඩනය තැති ගැනීම තියෙන තනිකර ඔවුන්ගේ ජීවිතවල. හැබැයි කොච්චර බයෙන් පීඩණයෙන් තැති ගැනීමෙන් ඔවුන්නේ පාලනය කරගෙන ගියත් ඒකටම මඩ වගුරට බහින අර මීහරක වගේ ඒකටම බහිනවා. මොන තරම් බයෙන් ජීවත් වෙන්න හැදුවත් ඒ සිංහාසනයේටම තමයි පොරකන්නේ. දන්නවා මේ සිංහාසනේ ඉන්නේ බයෙන්. වෙන හතුරු රජෙක් ඇවිල්ලා රාජ්‍ය පැහැරගනීද, තමන්ගේම පවුල කෙනෙක් තමන්ව මරලා මේක පැහැරගනීද, ඉන්නේ තනිකර බයෙන්. හැබැයි කොච්චර බයෙන් ජීවත් වුණත් ඔවුන් ඒ පුටුවටම පොරකනවා. ඒකනේ පුදුමේ තියෙන්නේ. ඒවැ අවසානයේ මිනිස්සු බැට කනවා. යුද්ධ කරනකොට මිනිස්සුන්ට තියෙන ආර්ථික පරිහානි, ජීවිත පරිහානි, වස්තු භෝගවල තියෙන පරිහානි හැම දෙයකින්ම මිනිස්සු බැට කනවා. ඔබ හිතන්න දැන් මේ රටේ ඔය කාලිංග මාගල වගේ එන කාලවල වල ජීවත් වෙච්ච මිනිස්සුත් සමහරට අපිත් ඒ කාලේ ජීවත් වෙන්නේ නැති. ආක්‍රමණ කරලා සතුරු රජවරු හැම තැනම ගෙවල් වලට පැනලා තමන්ගේ දරු දියණිවරු දූෂණය කරද්දි, තමන්ගේ බිරිඳ දූෂණය කරද්දි, තමන්ගේ අම්මා දූෂණය කරද්දි ඇස් ඉස්සරහා එහෙම කාල අපි අතීතෙත් පහු කරලා තියෙනවා පින්වත්නි. ඔබ හිතන්න වෙනත් රාජ්‍යකින් විශාල සෙබල සංඛ්‍යාවක් එක්ක මුළු රටම ආක්‍රමණය කරලා හැම තැනම ගෙවල් වලට පැනලා තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ දියණිය තමන්ගේ ඇස් ඉස්සරහා දූෂණය වෙනවා නම්, තමන්ගේ බිරිඳ තමන්ගේ ඇස් ඉස්සරහා දූෂණය වෙනවා නම්, තමන්ගේ අම්මා තමන්ගේ ඇස් ඉස්සරහා දූෂණය වෙනවා නම්, තමන්ගේ සහෝදරිය තමන්ගේ ඇස් ඉස්සරහා දූෂණය වෙනවා නම්, එහෙම පරිසරයක ජීවත් වෙන්න තරම් අවාසනාවන්ත වෙච්ච මිනිස්සු මේ රට ඇතුළෙම පින්වත්නි ඔය කාලිංග මාගලගේ ආක්‍රමණ කාලවල ජීවත් වුණා. පාලකයෝ තමයි හැමදාම ওই විදිහට මිනිස්සුන්ගේ පීඩන වලට වගකීම දැරිය යුතු උනේ. හැබැයි අපි අවසානයේ හිතලා බැලුවොත් මේ දුක්ඛිත සසරේ මේ වගේ විවිධ පාලකයොත් එක්ක එදා අතීතයේ දුක් විඳ මිනිසුත් වර්තමානයේ දුක් විඳින මිනිසුත් සියලු දෙනාම උපන්න නිසා නේද පාලකයාගේ දුකටත් හවුල් වෙන්න, පාලකයා දෙන පීඩණයට තමන් පීඩිතෙක් බවට පත් වෙන්න වෙලා තියෙන්නේ. මේ සංසාරයේ මේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච භවගාමී ගමනක ඉපදී ජාතිපච්චය ඉපදිච්ච නිසා මූණ දෙන්න වෙච්ච දුක්ඛ ස්කන්ධයක් නේද කියලා ආපස්සට හැරලා බලනකොට තමයි තේරෙන්නේ මේකට වග කිව යුත්තේ පාලකයෝ නෙමෙයි තමන්මයි කියලා. ඒ කියන්නේ මේකෙන් තමන් කියන එකෙන් අදහස් කරේ දුක අනුන් විසින් හදපු දෙයක්වත් නෙමෙයි, තමන් විසින් හදපු දෙයක්වත් නෙමෙයි. මේක පටිච්ච සමුප්පන්නයි. මේ දුක කියන්නේ අවිද්‍යාව නිසා හටගත්ත දෙයක්. මේක පටිච්ච සමුප්පන්නයි. හැබැයි මෙතනදී මම ඔබට මේ මතක් කරේ මේ සසරින් නිදහස් වෙන්න තමන් උත්සාහ කරන්නේ නැත්නම් ගානක් නැතුව ඔහේ කකා බිබී ඉන්න එක ගැන විතරක් නම් හිතන්නේ. ඔබ අද ඔය හුස්ම පොද හෙලන අද මේ දවස ගෙවන්නේ ඔබේ ජීවිතේ පින්වත්නි උදේ නැගිට්ටවෙලා ඉඳලා හවසට නිදා ගන්නකම් ඔබ දවසේ කරපු ටික දිහා හොඳට හැරලා බැලුවොත් අද දවස අපි ගමු හැමදාම ඕනේ. අද දවසේ උදේ නැගිට්ටවෙලා ඉඳලා හවස
වැඩ ටික ඉවර කරලා රෑ ඔබ නිින්දට යනකම් මේ දවස් ඔබ ගෙව්වේ කන එක වෙනුවෙන්, බොන එක වෙනුවෙන්, අදින එක වෙනුවෙන්, පළදින එක වෙනුවෙන් ආදී ඔය අනිකා නඩත්තු කිරීම ආදී වෙනුවෙන් තමන්ගේ ප්‍රියයන් නඩත්තු කිරීම ආදී කරමින් දවස ගෙව්වේ තනිකර මේ සසරේ පැවැත්මට ඕමනා කරන කාර්යයන් සඳහා පමණක් නම්. එහෙනම් ඔබ මට කියන්න කැමැත්තෙන්ම මේ සසරේ යන්නේ තමන්මනේ. එතකොට තමන්ට වගකිව යුතු නැද්ද? මේ සංසාරයෙන් නිදහස් වීම පිණිස ඔබ අද දවසේ කුමක්ද කරේ? දැන් ඔබ කියයි හාමුදුරනේ මේ මොහොතේ බණ අහනවා කියලා. ඇත්ත. ඔබ මේ මොහොතේ ධර්මය අහන්නේ මේ සසරින් නිදහස් වීමට කරන එක්තරා කාර්යයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔබ මේ දේශනාව අහලා ඔබ බලාපොරොත්තු වෙනවා මේ සසරින් නිදහස් වෙන්න ඕනේ කියන උවමනාවක්. දැන් එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? අපි පින්වත්නි දවසේ කණ්ඩ ජීවත් වෙන්න අමාරු වෙන්න පුළුවන්, බොන්න ජීවත් වෙන්න අමාරු වෙන්න පුළුවන්. අපිට අඳින්න, පළඳින්න, ඉදුම් හිටුම් සපය ගන්න ජීවත් වෙන්න හරිම අමාරුවෙන් යන්න වෙන්න පුළුවන්. මේ සංසාරේ මීටත් වඩා දුක්ඛිතයි. විවිධ ඔයගේ යුද ගැටුම් සහ නොයෙකුත් මීටත් වඩා පීඩන එන රටවල් වල, මීටත් වඩා පීඩන එන කාලවල් වල, ඔය බැමින් ඉතිහාසය වගේ මහා නියන් සායවල එන කාලවල් වල මිනිසුන්ට දුක්ඛිත කාල පරිච්ඡේද පසු කරන්න සිද්ධ වෙන මේ සංසාරෙට එන එකම තමයි අපේ තියෙන වැරැද්ද. මේ වගේ සසරට ඇයි අපි ආවේ? මේක සුගතියක්. මේ සුගතිය මෙහෙම. සුගතියේ දුක ගැන කතා කරන අපිට පින්වත්නි දුගතියක දුක ගැන හිතන්න ගියොත් එහෙම ඇයි මේ සසරේ තවත් යන්නේ කියලා තමන්ට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. පාලකයාට බැන අපි ඉඳී. ඒ द्वේෂයම අපිව ආපහු සසරට ගෙනෙයි. ඒ සසරේ අපි හැමදාම පාලකයන්ට බැනම ඉඳී, द्वේෂ කර ඉඳී. අනේකාට द्वේෂය කරන්න එතන රැස් වෙන අකුසලයේ විසින් අපිව සසරින් නිදහස් කරවනවා නම් අපි එහෙනම් පින්වත්නි द्वේෂ කරලම මේ ප්‍රශ්නෙන් ගොඩේමු. දැන් අපිට තේරෙන එක දෙයක්. අපි පාලකයා එක්ක ගැටි ඉන්න තවත් වෙන්නේ පාලකයන්ගෙන් මේ පීඩනවලට ලක් වෙන පීඩිතයෙක් බවට සසරේ තවත් පත්වෙන එක නෙමෙයිද? මම ආයෙත් ඔබෙන් මේ ප්‍රශ්නේ අහනවා. අපි මේ වෙලාවේ අපිව පීඩාවට පත් කරන මේ ලෝකේ, මේ සංසාරේ මේ නොඑක් ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, යුද්ධ ගැටුම් වෙන්න පුළුවන්, මොනවා හරි ප්‍රශ්නයකට මිනිස්සුන්ව පත් කරන යමෙක් ඉන්නවනම් ඔවුන්ට අපි බයිනෝ බැන්න කියලා ඔවුන්ගේ වැඩේ නවත්තලා නැහැ. අපි හැමදාම බැනීදී මිනිස්සු කෑග ගහ බයිනෝ. ඔවුන්ට ඇහෙන්නේවත් නැහැ. ඔවුන් hina වෙවි ඉන්නවා. ඔවුන් hina වෙවි තවත් පීඩන දෙනවා. අවසානයේ පින්වත්නි අපි ගැටි අපේ රැස් වෙච්ච අකුසලයට අපි සසරට ආපහු වැටෙන්න කර්ම ටිකක් රැස් කරගන්නවා. ඒ කර්ම වලට සමහර විට අපි ගිහිල්ලා වැටෙනවා ඊට වඩා දුක්ඛිත ආත්මයකට, ඊට වඩා දුක්ඛිත ලෝකයකට. එතනදී අපි තවත් ඊටත් වඩා පීඩනය ඇති වෙන කර්ම රැස් කරගන්නවා, දුක් විඳිනවා. ඒ හින්දා මා ඔබට කියන්නේ පීඩන එන්න ඔබට සසරේ බය දැනෙන්න ඕනේ. පීඩනයක් එන්න ඔබ කන බොන එක ගැන හිතන එකට එහා ගිහිල්ලා සසරින් නිදහස් වෙන එක වෙනුවෙන් හිත හසුරවන්න පටන් ගන්න ඕනේ. භාවනා කරන්න පටන් ගන්න. හිතේ විසිරීම වැඩි වෙන්න පින්වත්නි, හිතේ තියෙන සංසුන්කම නැති වෙන්න ඔබේ උවමනාව වෙන්න ඕනේ හිත සංසිඳවන්න වැඩි කාලයක් යොමු කරන එක. අපේ හිත ප්‍රශ්න පීඩන එක්ක විසිරෙනවා. ඒක ස්වාභාවිකයි. අපිට පෝලිං වල දුක් විඳගෙන ඉඳ සිද්ධ වෙන අවස්ථා. සමහර විට විදුලිය විසන්දි වෙලා මේ මොහොතේ සිත්නිතසපු අහගන්න බැරුව ඇතැම් අය දුරකථනයෙන් කොහොම හරි අමාරුවෙන් net fm සුසාර කරගෙන සිත්නිතසපු අහන අය අපිට ආරංචි වෙනවා. කරන්ට් එක නෑ, බණ ටික අහගන්නවා. නමුත් අර දේශනාව අහගන්න තියෙන කැමැත්තට ඔවුන් දුරකථනයෙන් අහනවා. එහෙම අය කතා කරලා තියෙනවා අපිට. සයන්ස් මෙහෙමයි මම බණ ටික ඇහුවේ කියලා. ඒතකොට පින්වත්නි,
ධර්ම දේශනාවක් මෙහෙම හරි අහන්න පුළුවන් පරිසරයක් තියෙන සුගතියක අපි ඉපදිලා ඉන්න එක ගැනවත් මොන ප්‍රශ්න අස්සේ හරි අපේ හිතට සතුටක් තියෙන්න ඕනේ. මට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා තියෙනවා මොනවා නැතත්. මට මේ සසරින් නිදහස් වෙන්න මඟ කියලා දෙන ධර්මයේ ඇහෙන ලෝකෙක මං ඉපදිලා ඉන්නව මොනවා නැති වුණත්. භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච යුගයක මට ඉපදින්න ලැබුණ මොනවා නැති වුණත්. බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙන යුගයක මං ඉපදුනා මොනවා නැති වුණත්. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ධාතුන් වහන්සේලා සියසින් වන්දනා කරගන්න, දැකගන්න, වැඳගන්න, ඒ සෑය වඳින්න අපිට වාග්ය ලැබිච්ච යුගයක ඉපදුනා අපිට මොනවා නැති වුණත්. පින්වත්නි, සමහර කාල තියෙනවනේ මේ වගේ ජීවත් වෙන අමාරුවෙන් දුක් විඳිනවා. බුද්ධ ශාසනයකුත් නැහැ. ධර්මයකුත් නැහැ. කල්යාණ මිත්‍රාශ්‍රයක් නැහැ. බුදු කෙනෙක් ගැන අහන්නවත් නැහැ. එහෙම යෝගයක මෙහෙම දුක් විඳ විඳ යන අය අතරේ මොන දුක් පීඩා අස්සේ හෝ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක ඉපදින්න ලැබිච්ච එකම භාග්යක් නේද කියලා හිතලා උදේ නැගිටපු මොහොතේ සිට රාත්‍රියට නිින්දට යන මොහොත දක්වා ගෙවන කාලය කන බොන එක ගැන, අඳින පළඳින එක ගැන, ඉදුම් හිටුම් සපය ගන්න එක ගැන, අනේකා ජීවත් කරවන්න වෙනුවෙන් කැප වෙන එක ගැන මහා යුද්ධයක ඔබ වැඩ කරනවා. ඒ ඔක්කොම අතරේ පින්වත්නි හිතන්න. මේවම කර කර යන්නද මම ලැහැස්සි වෙන්නේ සංසාරේ. මේකට කව ඇඳුම් අන්දෝ යන එකට විතරද මම මහන්සි වෙන්න ඕනේ සංසාරේ. අපි හැමදාම මේ සසරේ ඉපදිලා මේකට කව ඉන්නද මේ මහන්සියෙන් අමාරුවෙන් මේ සතර මහා ධාතුන් හරියට උපමා කරන සර්පයෝ 4 දෙනෙක් වගේ. සර්පයෝ 4 දෙනෙක්, පඨවි නම් වූ සර්පය, ආපෝ නම් වූ සර්පය, තේජෝ නම් වූ සර්පය, වායෝ නම් වූ සර්පය වගේ මේ 4 දෙනා. පොඩ්ඩ බැරි වුණ ගමන් කිපෙනවා. පඨවි කිපෙනවා, ආපෝ කිපෙනවා, වායෝ කිපෙනවා, තේජෝ කිපෙනවා. කිපිලා ලෙඩ දුක් කරදර ප්‍රශ්න ඇති කරනෝ පින්වත්නි. මේ ධාතුන්ගේ ඒ කිපීම් ඕන්න සතුටු කිරීම කියන දෙක ඔස්සේ මැද තැලි අපි ජීවත් වෙනවා. එතකොට ඔබ හිතන්න මේ සර්පයන්ව මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කය පෝෂණය කරන්න තමයි ආහාර පාන හොයන්නේ අපි. බඩු ගණන් යනකොට අමාරුවෙන් ඒ ගණන් ගිය බඩු ටික හොයාගන්න, මුදල් සපය ගන්න දුක් විඳින්නේ මේ සර්පයෝ ටික පෝෂණය කරන්න. එතකොට මේ සර්පයන්ට ආදරෙන් කවන්න ඕනේ. මේ සර්පයන්ව වෙලාවට නිදි කරවන්න ඕනේ. මේ සර්පයන්ට අවශ්‍ය පරිසරය හදලා දෙන්න ඕනේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කය අන්දලා කරලා සරසලා තියලා සුව පහසු ආහාර පාන වලින් කවලා පොවලා පරිස්සම් කරලා පින්වත්නි ජීවිතේ ගෙවන එකද ජීවිතේ කියන්නේ. ඒ ටික කරන එකද ජීවත් වෙනවා කියන්නේ. ඔබ ඒ ටික වෙනුවෙන් නම් මේ ජීවිතේ ජීවත් වෙන්නේ. ඔබට මේ ධර්මයේ මුණ ගැහිච්ච කාලේ ඔබ නාස්ති කරගත්ත වෙනවා. බුදු කෙනෙක්ගේ ධර්මයේ මුණ ගැහිච්ච කාලේ ඒ ධර්මයේ මුණ ගැහිච්ච අවස්ථාව ඔබ අහිමි කරගත්ත වෙනවා. ඒ කියන්නේ මේ සර්පයෝ ටිකට කවන්න, පොවන්න, අන්දන්න, සතුටු කරවන්න පමණක් නම් ඔබ ජීවිතේ ජීවත් වීම කියන එක කරගෙන තියෙන්නේ. හැමදාම මේවට කව ඉන්න වෙන එක තමයි කරන්න වෙන්නේ. ඔබට මේ ධර්මයේ ලැබිලා තියෙන පින්වත්නි, මේ සර්පයන්ට කව සර්පයෝ සතුටු කරන එක හැමදාම කර යන ගමන නවත්තන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අද ඒ වමනාව ඇති වෙච්ච බොහෝ දෙනා සංසාරයෙන් නිදහස් වෙන්න ඕනේ කියන ඉලක්කයට කී දෙනෙක් නම් දැන් මහාන වෙනවද? සතියකට සමහරලාට කී දෙනෙක් අපිට කතා කරලා අහනවද සයන්හන්ස පැවිදි ජීවිතයට පත් වෙන්න හොඳ තැනක් කියන්න. ඔබ වහන්සේ ළඟ මහාන වෙන්න අවස්ථාවක් තියෙනවද? අපෙන් අහනවා. එතකොට හොඳ තැනක් අහන කී දෙනෙක් අපිට එක සතියකට කතා කරනවද?
සමහර වෙලාවට ඇතැම් අය කොහේ හරි තැනක මහාන වෙන්න උවමනාවෙන් ඒ තැන් එක්ක සම්බන්ධීකරණ හදාගෙන යන්න ලැහැස්ති වෙලා අපිට කතා කරන සන්නස ඔබ වහන්සේගේ දේශනත් අහලා අපි මේ සංසාරයෙන් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ කියන ඉලක්කයට මහාන වෙන්න වීරියක් ඇති කරගත්තා. අනේ සන්නස මේ වෙලාවේ අපිට ආශිර්වාද කරන්න, මේ ගමනට පැවිදි වෙන්න දැන් යන්න ලැහැස්ති වෙලා ඉන්නේ අපිට ආශිර්වාද කරන්න. එහෙම සමහරව අපිට කතා කරනවා. පින් ඇති අයට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ පින්වත්නි බුද්ධ ශාසනය ලැබිච්ච අරමුණ ඔවුන් සාක්ෂාත් කරගන්න, ඔවුන් මේකට කවකවා පෝපවා අන්ද සතුටු කර ඉන්න එක ඒක වෙනුවෙන් තියෙන ප්‍රශ්න. ඒ කවන්න ප්‍රශ්න තියෙනවා, පොවන්න ප්‍රශ්න තියෙනවා, අන්දන්න ප්‍රශ්න තියෙනවා. මේක සතුටු කරවන්න සහ තමන්ගේ ප්‍රේයන්ගේ සතර මහා ධාතුන්ගේ හටගත්ත මේ කය සතුටු කරවන්න අපිට මහා යුද්ධයක සටන් කරන්න තියෙනවා. හැබැයි ඔබ හිතන්න යුද්ධ කියන්නේ ඕක නෙමෙයි. ඕක ඇවිල්ලා යුද්ධය වෙනුවෙන් ජීවත් වීමේදී తాවකාලික තියෙන යුද්ධයක්. මේ මොහොතේ ඔබට තියෙන්න ඕනේ යුද්ධය මේ සසරින් නිදහස් වීමේ යුද්ධය. සසරින් නිදහස් වෙනකන් කය පවත්වා ගන්න වෙනවා. මේ ධර්මය අවබෝධ කරන තුරු අපිට මේ කය පවත්වා ගන්න වෙනවා. එතකොට ලොකුම යුද්ධේ ධර්මය අවබෝධ කරන්න තියෙන එක. කොහොම හරි ඉක්මනට සෝතාපන්න වෙන එක. මේක තමයි තියෙන ලොකුම යුද්ධේ. ඒක කරගන්නකම් මේ කය පවත්වා ගැනීම පිණිස තියෙන යුද්ධ කියන්නේ පුංචි යුද්ධයක්. එතකොට අද ඔබ පුංචි යුද්ධේ මහා යුද්ධ කරගෙන මහා යුද්ධය ඔබට අමතක වෙලා අන්තිමට ඔබ මේ පුංචි යුද්ධේ හැමදාම සංසාරේ මහා යුද්ධයක් කරගෙන යනවා. ඒක නිසායි ඔබට මේ අවවාදය අද මේ සිත්නේ තසපුව තුළ ඔබේ මනසට කාවද්දන්නේ. ඇත්ත ප්‍රශ්නේ අමතක කරලා తాවකාලික ප්‍රශ්න ඔබ ප්‍රශ්න කරගන්නවා. පින්වත්නි, අපි හැමදාම සංසාරේ ඛණ්ඩ අපිට ප්‍රශ්න තිබ්බා. සසරේ පෙරේත ආත්මිකෙහිම ඉපදුනහම මෙහෙම නෙමෙයි පින්වත්නි. ඩොලර් ප්‍රශ්න නෙමෙයි පෙරේත ආත්මේ තියෙන්නේ. කැහි සෙම සොටු ටිකක් හොයාගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ. ඕන්ට ඩොලර් ඕනේ කෙලසෙම සොටු ටිකක් හොයන්න. ඕන් යොදුන් ගණන් ඇවිදගෙන යනවායි කියනවා පාරවල් දිගේ. ඔය පාරවල් වල මිනිස්සු, ඒ කියන්නේ මේ අපි පාරේ යනකොට ඔය තමන්ගේ කටින් කෙල ටිකක් ගහනවා නම් සෙම ටිකක් ඒ වගේ මොනහරි කෙල සෙම කැහි සොටු ඕවගේ දෙයක් ඔය පාරවල් ගානේ කොහේ හරි තමන් බැහැර කරනවා නම් ඒවා ටික වෙනුවෙන් පින්වත්නි පොර කන්න තරම් ඉන්නවයි කියනවා පෙරේත අමනුෂ්‍යාත්ම. ඕන තරම් ඉන්නවා. ඒතර ඔවුන් පාරවල් දිගේ මෙහෙම ඇවිදගෙන යනකොට ඔබ හිතන්න කොතන හරි ඔන්න සොටු ටිකක් දකිනවා. සොටු මේ වැටිච්ච පොඩි සොටු ටික. ඔවුන්ට ඒක දිව තෙමා ගන්නවත් මදි. කුස පිරෙන්නේ නැහැ පින්වත්නි. අවුරුදු දහස් ගණන් සිය ගණන් සමහරලාවට කෙල සෙම සොටු හොය ඇවිද යන්තම් දිව මේ තොලකට තෙමා ගන්නවත් නැතුව මේ ටිකකින් යැපි මහා දුක් විඳින ආත්ම තියෙනවා සංසාරේ. ඔබ හිතන්න අපිට මේ පොළවේ මොනවා හරි දෙයක් හිටවගෙන කොහොම හරි බඩ පුරව ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ. මේ වෙලාවේ කය පවත්ව ගන්න අපිට සසරින් නිදහස් වීම ප්‍රධාන ප්‍රශ්නේ කරගත්තොත් පින්වත්නි, ඒ වෙනුවෙන් ගැට ගහ ගන්න තියෙන අනිත් පුංචි දේවල් අපිට ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒතර අපි හිතනවා පොළවේ එනගත්ත මඤ්ඤොක්ක දණ්ඩෙන් හැදෙන මඤ්ඤොක්කලේ කාලා හරි වැටකෙයිස්ම ටිකක් වළඳලා හරි මට සසරින් නිදහස් වෙන්න මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාවේ දුර්ලභ වෙලා තියන්නේ ඇයි? නිකම් මනුස්ස ජීවිතේ දුර්ලභයි, මේක ඊට වඩා දුර්ලභ වෙලා තියන්නේ මේ සද්ධර්මෙ මොන ගෙහිච්ච වෙලාවේ. අඩුතරමේ පැවිදි ජීවිතයකටපත් වෙලා කැලේකට ගිහිල්ලා භාවනා කරගන්න භික්ෂුවක් විදියට විවේකීව මේ ධර්මයේ දකින්න උත්සාහ කරන භික්ෂුවක් විදියට පිණ්ඩපාතේ වැඩම කරලා ඒ පිණ්ඩපාතේට අඩුතරමේ කෙහෙල් ගෙඩියක් විතරක් හම්බුණා වෙන්න පුළුවන්. හැබැයි මේ භික්ෂුවට ඒ කෙහෙල් ගෙඩියෙන් හෝ කය පවත්ව ගන්න පුළුවන් කියලා හැඟීමක් එනවනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මොකද මේ භික්ෂුව දන්නවා මේ කෙහෙල් ගෙඩියෙන් කය පවත්ව ගන්න තියෙන එක නෙමෙයි ප්‍රශ්නය. මට මේ සිත සමාධිමත් කරගෙන ප්‍රඥාව සම්මාදිට්ඨිය මතු කරගන්න, සම්මාදිට්ඨිය ඇති කරගන්න කල යුතු ඒ කෘත්‍ය තමයි මට තියෙන ලොකුම යුද්ධේ, ලොකුම වගකීම, ලොකුම අභියෝගය කියලා.
මේ සසරේ ඔබ හැම වෙලාවෙම හිතන්න ඔබේ ලොකුම ප්‍රශ්නේ සසරෙන් නිදහස් වෙන එක, ඉපදීමෙන් නිදහස් වෙන එක කරගන්න. ඒ ඉපදුනාට පස්සේන ප්‍රශ්න ඔක්කොම නිදහස් වෙන්නේ ඒ ඔබේ ලොකුම ප්‍රශ්නේ විසඳිච්ච දාට. එතකොට අද මේ මොහොතේ මේ ධර්මය අහන ඔබට මේ පිනට ලැබිච්ච ශාසනයේ පින්වන්ත ජීවිතයක් විදිහට මේ මුණ ගැහිච්ච අවස්ථාවේ පින්වත්නි, ඔබ තවත් අනිකා එක්ක ගැටි මේ යන පීඩිත ගමන තවදුරට යන්න ආයෙත් සංසාරේටම මේ ගැටීම් එක්ක අකුසල් එක්ක අපිව වටනවනේ. ඔය මේ චක්‍රවර්ති සිහනාද සූත්‍රය තියෙනවා, මිනිස්සු එක කාලෙක අකුසල් ඒ කියන්නේ ඔය දුස්සීලකම් කරන්නෙම නැතුව පුණ්‍යවන්ත විදියට එනවා එක කාලෙක. ඒ කාලේ මිනිස්සු අතින් ප්‍රාණඝාත වෙන්නේ නැහැ, හොරකම් වෙන්නේ නැහැ, වැරදි කාම සේවන වෙන්නේ නැහැ, බොරු කීම්, කේලම් කීම්, මේ වගේ කිසිම දෙයක් වෙන්නේ නැති එක්තරා කාල පරිච්ඡේදයක මිනිස්සු ඇවිල්ලා තියෙනවා. එහෙම කාලා තියෙනවා. එතකොට කුසල් කියන වචනයක්වත් ඇහෙන්නේ නැතුව අකුසල්ම කරන කාලෙකුත් තියෙනවා. ඒ කාලේ ඉදිරියේදී මොන ගැහෙන කාලේ. අර කියපෝ පුණ්‍යවන්ත කාලේ දැන් අතීතයේ ගෙවිච්ච කාලයක්. ඒක මේ අතීත කියන්නේ අවුරුදු මේ 1000ක 2000ක 3000ක කාලෙක නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන ඔය කිසිම ශික්ෂාවක් බිඳ ගන්න නැතුව දස අකුසල් වලින් වැළකීලා හොඳට කුසලයේම පුරුදු කරගෙන ආපු මිනිස්සු ඉස්සෙල්ලාම කරපු පළවෙනි වැරද්ද තමයි හොරකම. හොඳට මතක තියාගන්න. ඉස්සෙල්ලාම කරලා තියෙන වැරද්ද හොරකම. ඇයි ඔබ දන්නවද හොරකම කරලා තියෙන්නේ? පින්වත්නි, දුප්පත්කම නිසා. ඒ කියන්නේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ බැරි වෙනකොට, ජීවිතේ ගෙනිය ගන්න බැරි වෙනකොට තියෙන කාගේ හරි දෙයක් හෝ හොරකම් කරලා ජීවත් වෙන්න ඕනකමක් එනවා. ඔබ හොඳට බලන්න, දියුණු නැති රටවල් වල තාප්ප ගහලා ගේට්ටු දාගෙන වට කරගෙන රකින්නවා. ගොඩාක් ආර්ථික ශක්තිය තියෙන, ඒක පුද්ගල ආදායම හොද්දටම වැඩි දියුණුම රටවල් වල ගෙවල් වලට තාප්ප නැහැ. CCTV ගෙවල් ගියක් ගානේ දාලා නැහැ. අද තත්ත්වෙ මම මේ කියන්නේ. ඒ දියුණුම අතිශයින්ම දියුණු රටවල් වල, ඒක පුද්ගල ආදායම වැඩි අතිශයින්ම දියුණු රටවල් වල මිනිස්සු හොරකම අඩුවෙන් ජීවත් වෙනවා. දුක්ඛිතම රටවල් වල සාපේක්ෂව හොරකම් වැඩි. බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිහනාද සූත්‍රය පෙන්වා දෙන්නේ පින්වත්නි, මේ ලෝකෙ මිනිස්සු දස අකුසල් වලින් මුලින්ම කරන්න ගත්ත අකුසලයේ තමයි හොරකම. හේතුව දුප්පත්කම. එතකොට මිනිස්සුන්ගේ දුප්පත්කම වැඩි වෙන්න සාරධර්ම පිරිහෙනවා. මිනිස්සු ද්වේෂයෙන්ම ඇවිලෙනවා. ඒ නිසයි මේ බණ ටික මේ මොහොතේ කියන්නේ. මිනිස්සුන්ගේ හිත නිවෙන්න මේ පුංචි වචන ටිකෙන් හරි අපිට දෙයක් කරන්න පුළුවන් නම්, නෙත් ආයතනයට තියෙන සතුට ඒක, ඒ නෙත් කාර්ය මණ්ඩලයට, අපේ ආගමික අංශයට සහ දේශකයන් වහන්සේලා විදිහට අපි හැමෝටම තියෙන සතුට ඒකයි පින්වත්නි. ඔබට මේ මොහොතේ මනසට ඇත්ත ප්‍රශ්නේ මොකද්ද කියලා හරි හිතට මතු කරගන්න මේ වෙලාවේ ඔබේ හිතේ හයිය ඇති කරගත්තොත්, දුප්පත්කම වැඩි වෙන්න ඔබේ සාරධර්ම පිරෙහෙන්නේ නැති වෙන්න ඔබ රැක ගන්න ඔබේ උත්සාහය ඔබ ගනි. අනිකාට ඉරිසියා කරන එක, අනිකාගේ දේ කොහොම හරි පැහැරගෙන හෝ ජීවත් වෙන්න උත්සාහ කරන එක, එහෙම නැත්නම් අනිකා එක්ක ගැටි ජීවත් වෙන එක, මේ හැම දෙයකදීම දැන් ඔබ බලන්න හොඳට හිතලා, සමහර වෙලාවට ආර්ථික අපහසුතා පිරෙන්න හිතේ විසිරීම එක්ක එයාගේ මනස එනවා. දැන් ණයතුරුස් වලින් පිරිච්ච මිනිසෙක් ගැන හිතන්නකෝ. ණයතුරුස් වලින් පිරිච්ච මිනිසයාගේ මනසේ තියෙන පීඩනේ වැඩි, සංසුන්කමන්නේ. හැම වෙලාවෙම එයා ඉන්නේ ජීවත් වෙන්නේ කොහොමද? අරහෙන් මේ ණය ටික ඉල්ලනවා, මෙහෙන් මේ ණය ටික ඉල්ලනවා, අතන මේක සින්න වෙන්න යනවා, පාරට වැටෙන්න යනවා. මේ වගේ ණයතුරුස් වලින් පිරිච්ච මිනිසයාගේ මනසේ තියෙන පීඩනේ එක්ක පින්වත්නි, සමහරලාට ළමයි එක්ක hina වෙලා සතුටින් ජීවත් වෙන්නවත් බැරි තරම් පීඩනයක් ඔවුන්ගේ මනසට එනවා. අපි අද රටක් විදිහට එහෙම තත්ත්වයකටපත් වෙමින් යන්නේ. ඒ නිසා මේ මොහොතේ තමයි ඔබ දක්ෂම වෙන්න ඕනේ. ඔබේ හිත රැකගන්න.
මේ මොහොත තමයි ඔබේ සාර ධර්ම පිරිහෙමින් යන මොහොත. ඔබ වැඩියෙන්ම ගැටෙන මොහොත. ගැටෙන්න ඔබ ආයෙත් මේ වගේම දුක්ඛිත සංසාරයටමයි ආයෙ වැටෙන්නේ කියන එක අමතක කරන්න එපා. මීටත් වඩා භයානක දුක් විඳින තැනකටයි මේ ගැටීමෙන් අපිව ගෙනියන්නේ කියන එක අමතක කරන්න එපා. අනිකාගේ දේ සොරකම් කරන්න සිත් වෙන තැනට එදා අතීතේ ආපු නැති හිත් අනාගතේ එන්න පුළුවන් තැනට ඔබේ හිත දන්නේම නැතුව ඔබව පත් කරයි පින්වත්නි සාර ධර්ම වලින් පිරිහෙයි. ඛණ්ඩම නැති වුණාට පස්සේ අල්ලපුවත් මිනිහාගේ හිටවල තියෙන මඤ්ඤොක් කලේ හරි ගලව ගන්න ඕනේ කියලා හිතේ. ඒ තැනට හොරකම් කරන තැනට මතු අනාගතේ මෙහෙම යනකොට යන්න පුළුවනි. ඒකයි කල්ැතුව කියන්නේ. රටක් විදිහට වැටෙනකොට මිනිස්සු දුප්පත් වෙනකොට හොරකම් වැඩි වෙලා, ඉරිසියාකම් වැඩි වෙලා. එතකොට අර දැන් ඔබ හිතන්න මෙහෙම. සමහර වෙලාවට ගම ඇතුලේ යාන වාහනයක යන මිනිස්සෙක් දිහා වාහනයක් නැති මිනිස්සෙක් අද බලන්නේ මුන්ට තියෙන සැප. සමහරුන්ට එහෙම ඒ කියන්නේ වාහනයක් පාවිච්චි කරන දෙයක් තියෙන මිනිස්සෙක් සැප විඳින එක දකිනකොට දුක් විඳින මිනිසයාගේ මනසට ඊර්ෂියාව කියන එක එයාවත් දන්නේ නැතුව එනවා. මං එයාවත් දන්නේ නැතුව කියන එකෙන් මෙතන අදහස් කරන්නේ නොදැනීම කියන එකම තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවේ ප්‍රතිඵලයක් විදිහටම ඊර්ෂියාකම් එනවා. හැබැයි දියුණු රටවල් වල හැම මිනිස්සෙකුටම වාහනයක් තියෙනවා. ඔය දියුණු රටවල් වල මිනිසුන්ට රට වාහන වල පින්වත්නි වැරදි කරනකොට ලකුණු කැපෙනවා. ඒ කියන්නේ ලයිසන් එකේ ලකුණු කැපෙනවා. එහෙම ලකුණු කැපිලා ගිහිල්ලා ඒ ලකුණු ආයේ යථා තත්ත්වයටපත් වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වෙන්න පෙර කැපෙන ලකුණු ටික ඔක්කොම කැපිලා තමන්ගේ ලයිසන් එක අවලංගු වෙන තැනටපත් වුණොත් ඕන් කියනවා මැරුණා වගේ කියලා. ඒ කියන්නේ මේ රටක ලයිසන් එක නැතුව තමන්ට වාහනයක් පදවගෙන යන්න බැරි වෙන තැනට වැටුනොත් එහෙම මැරුණා වගේ කියනවා. එහෙම ඒ කියන්නේ හැමෝටම වාහනයක් පදවන තැනට වාහනවල මිල අඩුයි, ඒවා ගන්න පහසු ක්‍රම තියෙනවා. ඒ සාමාන්‍ය දෙයක්. මහ ලොකු දෙයක් නෙමේ වාහනයක් ගන්නවා කියන එක. එතකොට හැම කෙනාටම එහෙම වාහනේ තියෙනකොට ඔබ හිතන්න අර මේ ගමේ වාහනයක් තියෙන මිනිස්සයාට අන්න අර ඉදින සැප කියලා ඉරිසියා කරනවා වගේ ඉරිසියාවල් අර රටවල මිනිසුන්ට එන්නේ. තමන්ගේ අල්ලපු ගෙදර මිනිස්සයාට වාහනයක් දෙකක් තිබ්බා කියලා මේ ගෙදර මිනිස්සයාට කවදාකවත් ඉරිසියාවක් නෑ. ඒ කියන්නේ හැමතිස්සෙම මේ ද්වේෂය, ඉරිසියාව ආදී නොඑක් තියෙන හිතේ පීඩන ඇති කරන විසිරෝණ අකුසල් වැඩිපුර දුප්පත්කමත් එක්ක එනවා කියන කමතක නොකර පුළුවන් තරම් හිත රැක ගන්න. හැම වෙලාවෙම මේ හිත ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ අකුසලයෙන් පින්වත්නි අපි ආයෙත් මීටත් වඩා විපාක විඳින තැනට වැටෙනවා කියන කමතක නොකර හිත රැක ගන්න. ඒක තමයි අද දවසේ සිත්නේ තසපුවේ ඔබට දෙන උතුම් දහම් අවවාදේ. ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය භාග්‍ය වාසනාව සැලසේවා කියලා ඊටාම මෙත්සිතින් හදවතින්ම ආශිර්වාද කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවට ඊටාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙන්නේ වතුරුගම නුගහේනවත්තේ අංක 82කින් 64 නිවසේ පදිංචි W.A. සෝමපාල වික්‍රමාරච්චි මහත්මයා, නයනා, යමුනා, දිස්නා, ප්‍රදීප් කුමාර කියන පින්වත් දූදරු පිරිස විසින්. ඉතින් ඒත්තන් හැම දෙනාගේම මේ වික්‍රමාරච්චි පවුලේ සියලු දෙනාගේ යම් සත් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්න මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ වෙනුවෙන් ඕන් අදිස්ථාන කරනවා තමන්ගේ නිවසේ පදිංචිව සිට මියගිය B.A. හේමාවතී මෑණියන්ට එතුමිය මිය පරලෝ ගිහිල්ලා මාර්තු 12 වෙනිදාට වර්ෂ 3ක් ගතවීම නිමිත්තෙන් ඇයට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම වසර 4කට පෙර මිය ගිය W.A. පොඩිමැණිකේ වික්‍රමාරච්චි ආච්චි අම්මටත්, වසර 26කට පෙර මිය ගිය M.K. කර්ලිනාහාමි ආච්චි අම්මට, කර්ලිනාහාමි ආච්චි අම්මා කියලා අපි කියන්න පුළුවන් ඒ පින්වත් අම්මටත්, ඒ වගේම වසර 2.5 පෙර මිය ගිය සිරිසේන ගමගේ මාමා ඇතුළු
ඒ භවගාමි සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතීන්වත් සිහිපත් කරගෙන වුන් ඒ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වික්‍රමරාජ්චි පවුලේ සියලු දෙනාගේ නම් වශයෙන් සිහිපත් කළ සියලු මේගේ ඥාතීන්ටත් අපි මේ පින අනුමෝදන් කරන ගමන් නිට්ටඹුව මාතලාන පදිංචි ඇසිලින් මාතාවගෙත් අද දායකත්වයක් මේ මොහොතේ තියෙනවා. ඇයගෙත් මියගේ ඥාතීන් වශයෙන් සිහිපත් කරගෙන තියෙනවා නැසීගිය විල්සන් ස්වාමි පුරුෂයාට, උපාලි පුතුණුවන්ට, සිසිලියා මෑණියන්ට, ජෝන් ප්‍රනාන්දු පියාණන් ඇතුළු සිහිපත් වෙන නොවන සංසාරගත සියලු මියගේ ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දායකත්වයන් දෙකේම වගේම ඔබ හැම දෙනාගේමත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලු සසරගත මියගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි අප්‍රේල් 10 වෙනි දිනට 80 වෙනි ජන්මදිනය සමරන ඇසිලින් මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇසිලින් මාතාව දෙවෙනි දායකත්වයේ සත් ප්‍රාර්ථනාවක්. ඉතින් ඒ නම් වශයෙන් සිහිපත් කළ පින්වත් ඒ ඇසිලින් අම්මට අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඇයගේ 80 වෙනි ජන්මදිනය නිමිත්තෙනුයි ඇය මේ දායකත්වයට එකතු වෙන්නේ. නිට්ටඹුවේ ඉඳලා අද දායකත්වයට එකතු වෙච්ච පින්වත් ඇසිලින් අම්මට අපි කායික සුවය, මානසික සුවය, නිරෝගී සුව, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්න ඇයටත් භාග්‍ය සැලසේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. අද දායකත්වයන්ට එකතු වෙච්ච වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත්, ඇසිලින් මාතාව ඇතුළු හැම දෙනාටමත් සත් ප්‍රාර්ථනා යම් තාක් ඇතනම් සුජීවත්ව සිටින සියලු දෙනා පවුලේ හැම දෙනා වෙනුවෙන් ඒ සියලු සත් ප්‍රාර්ථනාත් සඵල වෙලා හැම දෙනාගේම සුජීවත්ව වාසය කරන පවුලේ සියලු සෑම දෙනාටමත් නෙතෙෆෙම ආයතනයේ පින්වත් අධිපතිතුමන්ට, අපේ පින්වත් සභාපතිතුමන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම අපේ වරුණ එදිරිසිංහ මහත්මයා ඇතුළු ආගමික අංශයේ සියලු පින්වත් දරුවන් සහ සියලු නෙත් කාර්ය මණ්ඩලයටත්, නෙත් ශ්‍රාවක ශ්‍රාවිකා පින් ඇති ඔබ හැම දෙනාටමත්, දායකත්වයට එකතු වෙච්ච පින්තුන් සියලු දෙනාටත්, සිහි වෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව හැම දෙනාටම මේ පින් ඒකාන්තයෙන්ම හේතු වෙත්වා. සියලු දෙනාම ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මාවබෝධය ලබන්න මේ සියලු පින් හේතු ආසනා කරගනිත්වා. කායික සුවය, මානසික සුවය, දීර්ඝායුෂ නිරන්තරයෙන් සියලු දෙනාට සැලසෙත්වා. පරලොව සුගතිය පිණිසත් සියලු පින් හේතු වෙත්වා. දුක්ඛිත සංසාරෙන් තව තවත් දිගට නොයන්නට පැවැත්ම පිණිස කළ යුතු දේට පමණක් දවසේ කාලය කැප කරන්න අපි කටයුතු කරන මේ අවාසනාවන්ත අපේ ජීවන පැවැත්ම නිමා කරලා නැවැත්ම පිණිසත් කළ යුතු යමක් ඇත්නම් ඒ වෙනුවෙන් වෑයම් කරන්නට අද මේ උතුම් අනුශාසනාව ඔබ හැම දෙනෙකුටම ධෛර්යය පිණිස, වීරිය පිණිස, සතිය පිණිස, නුවණ පිණිස හේතු වෙත්වා කියලා ආශිර්වාද කරමින් දායකත්වයෙන්, ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච ඔබ හැම දිනාටම යහපත, සැපත, ශාන්තිය, සැනසෙල්ල, සුවපත් භාවයම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට සුවපත් වෙත්වා. තෙරුවන්ගේ උතුම් ආශිර්වාදයම වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිටනේ තසපුවේ ධර්මදේශනාවයි නිමවටපත් උනේ. ලෝකයටම පාඩමක්, අපේ රටටම පාඩමක්, ඒ වගේම මිනිස්සු විච්ච අපට ලොකු පාඩමක්. මොකද අපි අපේ ජීවිතයේ දිනදා පැවැත්ම ගැන හිතනවාට වඩා මේ සසරේ පැවැත්මේ නැවැත්ම ගැන හිතන්නට හොඳ මඟ පෙන්වීමක් මේ තුල ලැබෙන. වගේම ඒ කරන දේවල් තුල ලෝභය, ද්වේෂය, මෝහය කොතෙක් කලවම් වෙලා තියෙනවාද, ඒවා හඳුනාගෙන මේ උපාදානයන්ගෙන් මිදලා යමක් කරන්නට තිබෙන හැකියාව පිළිබඳවත් දේශනාව ඔස්සේ ඔබට කාරණා සිහිපත් වෙන්නට ඇති. විශේෂයෙන්ම අපි දන්නවා දැන් මේ රටේ දේශපාලකයෝ ඉල්ලන්නේ බලය, ප්‍රශ්න විසඳන්න තමයි බලය ඉල්ලන්නේ. හැබැයි එක් පක්ෂයක් ඡන්දේ ඉල්ලලා දිනලා ඒ පක්ෂය යම් යම් දේවල් කරනකොට පරදින අය අඩුපාඩු හොය ඉන්නවා.
දැන් රට තමයි කඩාගෙන වැටලා තිබෙන්නේ. රට හදන්න නම් මම හිතන්නේ 225ම එකට එකතු වෙන්න ඕන කියන හැඟීමත් තමයි මට නම් තියෙන්නේ. එකතු වෙලා එකට වැඩ කරන්නටනේ රටේ බලයක් ඉල්ලන්නේ. රටක් හදන්න නම් ඉතින් ඒ හැම දිනකටම එකතු වෙන්න පුළුවන් අවස්ථාවක්. කට්ටියක් හොරා කරනවා, ඒවට බලිනවා, බලයට එනවා. බලය ආවම ඒගොල්ලොත් හොරා කරනවා. මේ තත්ත්වෙත් මිදිලා රටත් හදන්න පුළුවන් වටපිටාවක් ඇති වෙන්න නම් අපි හිත හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. රට හදන්න කලින් ඒ හිත හදා ගන්නට අවශ්‍ය මඟ තමයි අපි හාමුදුරුවෝ බණට කියලා දුන්නේ. අපි විරාමෙන් පසුව තවත් ධර්ම සාකච්ඡාවේදී මේ ධර්මයේ තිබෙන ගම්භීර බව, එහෙම නැත්නම් ධර්මයේ තිබෙන මහා වටිනාකම තවත් ඔබට පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සිතන තසපුවෙන් අපි කෙටි විරාමයකට යනවා. Net Asapur. Net Asapur. Asapur. Net Asapur. අපි නැවත සිත්නෙත් අසපුව සමග සම්බන්ධ වන්නේ සෙනසුරාදා සිත්නෙත් අසපුව තුළ අපට පවතින මේ කාලයත් එක්ක තිබෙන්නා වූ විවිධ ප්‍රශ්න ගැටලු හමුවේ ධර්මීය දකින්නට අවකාශයක් ලබා දෙනවා නම් ඒක මම හිතන්නේ හරි වැදගත්. මොකද නැත්තම් මේ ප්‍රශ්න ගැටලු වැඩි වශයෙන් එන කාල තුල තමයි අපි වැඩිපුර අපේ හිත පීඩාවට පත් කරගෙන අකුසල් පුරව ගන්නට යොමු වෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි කාලයක් තුල සමහරු කියනවනේ ඉතින් අර වතුරට බහින්න ඕන පීනන්න කියලා. එළියේ ඉඳලා පීනලා වැඩක් නැහැ කියලා. දැන් අපි වතුරට බහින්න ඕන කාලෙට ඇවිල්ලා තියෙන ප්‍රශ්න ගැටලු එමට තිබෙනවා. ඕනෑතරම් තිබෙනවා. ඒ කාලේ තමයි ඉතින් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට වතුරට දැන් බැහැලා ඉන්නේ. දැන් තමයි පීනන්න ඉගෙන ගන්න ඕන. ඉතින් මේ පීන ගන්න ක්‍රමය අපි කලින් කොච්චර උඩ දිහාගෙන හිටියත් ඒක සමහරලාට ඒක ප්‍රැක්ටිකල් නැත්නම් අපිට ප්‍රායෝගිකව කරන්න බැරි වෙන අවස්ථා ජීවිතේ තිබිලා තියෙනවා. දැන් හොඳ අවස්ථාවක්. මේ ප්‍රශ්නවල හිර වෙලා තවත් ද්වේෂය ඇති කරගෙන බැන කෑ ගහ ඒ තුල කාටද හොඳක් වෙන්නේ? ඒ තුල Tamanට සැනසීමක් ලැබෙනවා. තමන්ගේ ඉලක්ක සපුර ගන්න පුළුවන්ද? Tamanට හැදෙන්න පුළුවන්ද? ඒ කෑ ගැහිම තුල සියලු දේවල් සම්පූර්ණයෙන්ම අපව කන පිට හැරිලා හොඳ වෙන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා කතාව අවශ්‍යයි නැත්නම් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. හැබැයි ඒ තුල කොතරම් ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගන්නවාද, රාගයක්, කාමයක් ඇති කරගන්නවාද, තෘෂ්ණාව නිසා කොතරම් මොහොතක් පාසා ජීවිත විනාශයටපත් වෙනවාද? මේවා ගැන මේ ආසන්න ධර්මදේශනා දෙකම ඇති අපිට නැවත හිතන්නට, මේ සසරේ යන ගමන නවත්තන්න ඕනේ කියන හැඟීම ඇති වෙන්නට. අපි හැමදෙරම අපි ඒ ආශ්‍රිතව මත සාකච්ඡාව ආරම්භ කරන බොහොම ගෞරවයෙන් නැවත වාරයක් ඔබ වහන්සේව පිළිගන්නවා. සෙනසුරාදා සිටින තසුපේ ධර්ම සාකච්ඡාවට අපි හැමදෙරම දැන් දේශනාවේදී සිහිපත් කළා වගේ දැන් අපේ රටේ ධර්මයේ තියෙන රටක් අපේ හැමදෙරම මේ. දැන් අපි කියන්නේත් ලෝකෙන් උතුම්ම රට අපේ රට කියලා. ඊට හේතුව ප්‍රධාන වශයෙන්ම හැමදේම තියෙනවා වගේ ධර්මයේ තියෙනවා. එතකොට දැන් ධර්මයේ තියෙන රටක්. හැබැයි එහෙම වාසනාව අපේ රටට වඩා දැන් එහෙම වාසනාව තියෙන අපේ රටට වඩා ධර්මය ඇහෙන්නේ නැති රටවලුත් තියෙනවානේ ලෝකෙ. අපි දකින්න මේ රටවල් වල ජීවත් වෙන බොහොම සතුටින් ඉන්න සමහර මිනිස්සු. රටවලුත් ඒක රටවල ඉන්න මිනිස්සු හරි සතුටෙන් බොහොම අනිත් අයටත් උදව් කරගෙන එහෙම ඉන්නවා. ඒ කොහොමද අපේ හැමදෙරෝනේ එහෙම වෙන්නේ? ඒක හොඳද? ඒ සතුටු වෙන විදිය හොඳද? අනිත් පැත්තෙන් එච්චර සතුටින් ඉන්න මිනිස්සු එහෙම සතුටක් ලබන්න පෙර පිනක් කරන්නට ඇතිනේ. ඇයි ඒගොල්ලන්ට ධර්මය හම්බුන්නේ නැත්තේ? වර්ණර 4 දෙනෙක් කියන ලෝකයේ ආලෝකයෙන් අඳුරට යන කෙනා, අඳුරෙන් අඳුරට යන කෙනා, ආලෝකයෙන් ආලෝකයට යන කෙනා, අඳුරෙන් ආලෝකයට යන වගේම ආලෝකයෙන් අඳුරට යන මේ 4 දෙනා. එතකොට මේ 4 දෙනාගේ අතීතේ කරගත්ත පුණ්‍ය විපාක, ඒ කුසල විපාක මේ ජීවිතේ ගෙවන ඔයා සැප විඳිනවා. හැබැයි යා නැවත මතු සැප විපාක පිණිස මේ ජීවිතේ කුසල කර්මික නිරත වෙන්නේ නැහැ. එයා පුණ්‍ය කර්ම කරන්නේ නැහැ. හැබැයි යා සැප විඳිනවා. එයාට කියනවා ආලෝකයෙන් අඳුරට යන කෙනා කියලා.
එතකොට ආලෝකයෙන් ආලෝකයට යන කෙනා කියන්නේ අතීතයේ පුණ්‍ය විපාකත් එක්ක මේ ජීවිතේ හොඳට සැප විඳිනවා. ඔව්. ඒ වගේ මෙයා කුසල තුල පුණ්‍ය කටයුතු තුලම මේ ජීවිතයේ හැකිතරම් මතු අනාගතයේ සැප පිණිසත් අවශ්‍ය දේ කරනවා. එහෙමයි. ඒ ආලෝකයෙන් ආලෝකයට යන කෙනා. එතකොට ඕකෙම අනිත් පැත්ත. අඳුරෙන් අඳුරට යන කෙනා. අතීතයේ අකුසල විපාක වලට මේ ජීවිතේ බොහෝ දුක් විඳිනවා, ආබාධිතයි ප්‍රශ්න. එයා මේ ජීවිතේ කරන්නේ තකුසල්. එතකොට අඳුරෙන් ආලෝකයට යන කෙනා මේ ජීවිතේ හරියට දුක් විඳිනවා එයා. අතීත විපාක ගෙවනවා බොහෝ, කිසිම සැපක් නැහැ ජීවිතේ. හැබැයි එයා මේ ජීවිතේ කොච්චර දුෂ්කර කාල පරිච්ඡේදයක දුන්නත් දුෂ්කරව කොහොම හරි අමාරුවෙන් පුණ්‍ය කටයුතු එක්ක කුසල කටයුතුත් එක්කම ජීවිතේ ගෙවනවා. අන්‍යයා මතු සැප පිණිස මේ ජීවිතේ ඒ කුසලයේ පින රැස් කර ගන්නවා අඳුරෙන් ආලෝකයට යන කෙනා. එහෙමයි. එතකොට දැන් මේ හතර දෙනාගේ ඔබ හොඳ තැනක් අහන්නේ මේ ඉච්ඡර පුණ්‍ය විපාක තිබිලා සැප විඳිනවා නම් ඒ ධර්මෙ මුණ ගැහුන්නේ නැත්තේ. ඔව්. ඇත්තටම මේ දැන් අපි මේ ධර්මය මුණ ගැහෙන කෙනා කියන කෙනාගේ ගත්තම ඒකත් යම් සාංශාරිකර පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පින ඒ වෙනුවෙනුත් තියෙන්න ඕනේද කියලා හිතෙන දෙයක් වරුණ ධර්මයේ මුණ ගැහිම සහ ධර්මය අහිමි වීම. එහෙමයි. අපි හඳුන මට විනාඩියක් අවසර දෙන්න. දැන් ඔය කාරණාවට එන්න කලින් ඔබ වහන්සේ කිව්වා ඒ අඳුරෙන් ආලෝකයට එන කෙනා, ආලෝකයෙන් අඳුරට යන කෙනා, ආලෝකයෙන් ආලෝකයට එන කෙනා, අඳුරෙන් අඳුරට යන කෙනා මේ වගේ පැහැදිලි කළානේ. එනිසා පින කුසලය එහෙම සඳහන් කළානේ මේකට හේතු වෙනවායි කියලා. ඒ දෙකමද? පිනයි කුසලයයි දෙකමද? නැත්නම් පින තුල යම් දෙයක් ලැබෙනවා, පින නොකිරීම තුල නොලැබෙනවා. කුසලය තුල නිවන් මාර්ගයට ඉඩක් තියෙනවා. කුසලේ නැතිකම තුල නිවන් මාර්ගයට ඇහිලා එහෙම කියන්න පුළුවන්. කුසලයේ කියලා අපි අදහස් කරේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහිත ආරෂ්ඨාංගික මාර්ගය තුල රැස් වෙන කුසලයේ ගැන නෙමෙයි. මේක පිනටම දස කුසල. හරි. පිනටම හේතුව. ඒ කියන්නේ පින වගේම දැන් කෙනෙක් සොරකමින් වළකිනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. මේක කුසලයක්. එතකොට වැරදි කාමසෙනෙන් වළකිනවා. ඒක කුසලයක්. එතකොට දැන් අතීතයේ අකුසලේ මේ ජීවිතයේ විපාක දුක් විපාක හැටියට දීලා තියෙනවා කියවනේ. අපි එතෙන්දී උදාහරණයක් ගමු. වැරදි කාම සේවන කරලා නිරේ දුක් විඳලා තිරිසංගත සත්තු අතරේ දුක් විඳලා දැන් මේ ජීවිතේ ඔන්න ඉපදිලා ඉන්නවා. ඒ වැරදි කාම සේවන අකුසලේ විපාකයක් විදිහට සමහර විට විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ කාන්තාවක්. ජීවිතේ වඩා ඉසිදාසි වගේ. එයා බොහොම දුක්ඛිතයි එයාගේ පෞල් ජීවිතේ. එහෙමයි. දැන් ජීවිතේ දුක්ඛිතයි කියනකොට එක එක පැති වලින් ඉන්න පුළුවන් නේ. ඔව්. ඉඩමක් නැහැ, ගෙයක් නැහැ. ඒක දුක්ඛිතකම. සමහරවිට බැඳලා ගොඩාක් කල් ළමයි නැහැ. ඒක තව දුක්ඛිතකම. කසාදයක් හරියන්නේ නැහැ. බඳින එක දික්කසාද වෙනවා. එක්කෝ බඳින්න කෙනෙක් හොයාගන්න නැහැ. කවුරුත් කැමති වෙන්නේ නැහැ. කසාදයක් කෙරෙන්නේ නැහැ. ඒක දුක්ඛිතකම. මේ වගේ දුක්ඛිතකම් කියනකොට ජීවිතේ එක එක පැති වලින් ගන්න පුළුවන්. මේවාට අතීතයම අකුසල් බලපානවා කියන එකට උදාහරණයක් තමයි ඉසිදාසිගේ අපි සිද්ධිය ගත්තේ. එයාට මොන සැප විපාක තිබ්බත් එයා සිටු පවුලක ඉපදිලා හිටියත් වරණ එයාගේ ජීවිතේ දුක්ඛිතයි. මොකද එයාට කිසිම විවාහයක් හරියන්නේ බඳින කෙනා දාලා යනවා. අන්තිමේදී තාත්තා බැරිම තැන සිංගමනියන් මිනිස්සෙක්ට කතා කරලා ඉසිදාසිව බඳලා දෙනවා. අර වැරහැලි රෙද්දකුයි මේ සල්ලි එකතු කරන්න තියාගත්ත පොඩි තැටි කෑල්ලකුයි තියාගත්ත පිගානකුයි මේක පැත්තකට දාලා මේ මිනිහයාට හොඳට ඇඳුම් දීලා හොඳට නාවලා කරලා මිනිහයාව ලස්සන්ට වෙනස් කරලා ගත්තා. එහෙමයි. ඉසිදාසිත් නිකන් නෙමෙයි. මේ වන්දනා කරගෙන සලකන්නේ ස්වාමි පුරුෂයාට. අර සිංගමනියන මිනිහයාටත් එපා වුණා. ඒ කියන්නේ සිංගමනියන එක්කෙනාගේ කර්මයක් තියෙන විපාකයක් තියෙන ඒකටම යන්න. ඒ මිනිහයා මේ විවාහ ජීවිතේ ටික කාලයක් ඉඳලා එපා වෙලා යනවා යන්න. ආපහු අර වැරහැලි රෙද්දයි තැටියයි අරන් යනවා. මෙයා ලස්සන කෙනෙක්. මෙයා
කොටින්ම මේ දේහවස වඳිනවා සාම්පුරුෂයාට. පුදුම චර ගෞරවයක් තියෙනවා. පුදුම ගෞරවයක් කරපු කෙනෙක්. ඒ කියන්නේ නැතුව සමහරලාට වරුණ මේ මට හිඟා කාපු එකම හොඳයි කියලා යනවා. මේ ගෑනිත් එක්ක ඉන්න බෑ රණ්ඩු වෙනවා මරා ගන්නවා. එහෙම කියන්නේ. ඔව්. එහෙමත් නෙමෙයි මේ හොඳට සලකලා. මේ හොඳට සලකලා. හරි. එතකොට ඒක ඒ ඉසිදාසිගේ ප්‍රශ්නයක් විතරද? සිංගන්නාගේ ප්‍රශ්නයක්වත් වෙන්න බෑ. විය හැකි. මේ එච්චර දේකුත් ලැබිලා දාලා යනවා කියන්නේ. ඒක විය හැකි. එතකොට මේ දැන් අපි මෙතන ඉසිදාසි උදාහරණයට ගත්තේ වරුණ අපිට ඇත්තටම උතෙන්දී පේනවා එයා ඒ අකුසල විපාකේ වැරදිකම්ස වෙන කියන අකුසල විපාකේ ප්‍රබලම මේ විපාක ටික නිරේ විඳිනවා. එහෙමයි. ඊට පස්සේ ශේෂ වෙන ටික තිරිසංගත ලෝකවල තමන්ගේ පුරුෂ ශරීරෙත් තැලෙන ආත්මවල වඳුරු ආත්ම ඊට පස්සේ බරාදින සත්තු වගේ ඉපදෙලා එක එක විදිහට තිරිසංගත ආත්මවල දුක් විඳිනවා. ඊට පස්සේ මනුස්ස ලෝකෙත් නපුංසක වගේ ආත්ම ලබනවා. හරි. ඔවගේ අර ශේෂ වෙන එක ටික ටික ගෙව ඇවිල්ලා මේ අන්තිම රොඩ්ඩ ඒ අකුසලෙහි තියෙන අන්තිම ටික මේ රුවැත්තියක් විදිහට ඉපදෙනවා. ඒකට තියෙන විපාක තමයි විවහාරයක් නැති. හරි. එතකොට දැන් එක්තරා අඳුරක් ඇයට ඒක. එතකොට ඇය මේ ජීවිතෙත් වැරදිකාම සේවන කරා නම් අන්න යා අඳුරෙන් අඳුරට යන කෙනා වෙනවා. නමුත් එයා මේ ජීවිතේ වැරදිකාම සේවනෙන් වැළකීලා බ්‍රහ්මචාරී වෙනවා. එයාට දැන් විවාහ හරියන්නේ නැහැනේ. එයා ඇවිල්ලා මහාන වෙනවා. එයා පඹසර රකින්නවා. ඉසිදාසි. එතකොට අතීතයේ වැරදිකාම සේවන වල විපාක වින්දගෙන මේ ජීවිතේ බ්‍රහ්මචාරී වුණ ගම අඳුරේ ආපු කෙනා ආලෝකයට ආපු කෙනෙක් වෙනවා. ඉඳ ඉන්නතර අඳුර වලාවන් අතර රිදී රේඛා පහල වෙනවා කියලා කියන්නේ නැත්තේ. ඒකවල වරුණ මම මෙතන මේ කුසල අකුසල කියන එකේදී කතා කරේ අන්න අර අකුසලයට ප්‍රතිවිරුද්ධ පැත්ත. වැරදිකාම සේවනයේ වැළකී සිටිනවාද කෙනෙක් එතනදී කුසලයක්. එහෙමයි. ඒක දස කුසල වල කුසලයන්නේ. නැත්නම් එතනදී කුසල කියන එක අදහස් කරේ නිවන් මාගේ දැන් වැරදිකාම සේවනයේ වැළකී සිටීම නිවන් මඟ තුලත් කුසලයක් වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල පිහිටලා වැරදිකාම සේවනයේ වැළකී ඉන්නකොට. භ්‍රමචාරී වීම තුල. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල පිහිටලා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිනිස බඹසර රකින්න. දැන් ඉසිදාසි ගියේ එහෙම තමයි. ඉසිදාසි ලෝකෝත්තර කුසලයක් එතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල වැඩෙන කුසලයක් යාරස් කරා. ඒ කියන්නේ Tamanට මේක වෙන්නේ ඒ නිසා මම මේ මාර්ගයට ඇවිල්ලා මෙහෙම යනවා කියලා. නමුත් මම කියන්නේ සම්මාදිට්ඨිය චතුරාර්ය සත්‍යයක් ගැන දන්නේවත් නැතුව මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද වරුණ අති දැන් අපි වර්තමානයේ ඉන්න විදේශ රටවල වල සමහර ඔය විදේශික ජාතිකයෝ ගත්තම තමන්ගේ බිරිඳ හැර වෙනම කිසිම ගැහණියක් ගැන සිතුවිල්ලක්වත් ඇති කරගන්න මට ඕනකම නැහැ කියලා ඉන්න ස්වාමි පුරුෂයෝ ඉන්නවා. මේ ධර්මය දන්නේ නැහැ. එතකොට එහෙම බිරිඳවරුත් ඉන්නවා. ඒ කියන්නේ මම මගේ මහත්තයාට විතරයි ආදරය කරන්නේ. මට වෙන කවුරුත් ඕනේ නැහැ. ජීවිතේ මම මගේ මහත්තයා වෙනුවෙන් විතරක් කැප වෙලා ඉන්නවා කියලා ඉන්න බිරිඳවරු ඉන්නවා. ධර්මනේ. එතකොට එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල පිහිටපු විපාකයක් ලැබෙන්නේ නැහැ. කුසල විපාකයක් නැහැ. ඒක කියන්නේ ඒකෙන් ධර්මය හම්බ වෙන්නේ නැහැ. උදාහරණයක් කියන්නේ නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. හැබැයි යා දස කුසලයේ තුල කුසලයක් රැස් කරනවා. මොකද එයා වැරදි කාමසයෙන් වැළකීලා ඉන්නවා. එතකොට එයා එතනදී පිනකුත් රැස් වෙනවා. තමන්ගේ ස්වාමියාට පමණක් එක හිතින් ඉන්න එක තුල එයා දුස්සීල නොවීම තුල පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්ද කියලා කියන අර නිවන් මාගේ වගේම මෙතන ඇත්තටම දැන් අපි හිතමු ඒ තමන්ගේ මහත්යට තමන්ගේ අතින් කරන උපස්ථානයක උනත් පිනක් රැස් වෙනවනේ වරුණ. තිරිසන් සතෙකුටත් කැම ටිකක් දෙනකොට ආනිසංස 100ක් තියෙනවා නම් තමන්ගේ මහත්යට කැම ටික වෙලා දෙන එකේ පිනක් රැස් වෙන්නේ නැහැ. මේ මහත්ය ගැන කාරුණික හිතකින් කැම ටික හදලා දෙද්දි ඒ මනුස්සයාට එතනත් පිනක් රැස් වෙනවා. ඒ මනුස්සයා ඉක්මවා යන්නේ නැති වෙනකොට වෙනත් පුරුෂයොත් එක්ක තමන්ගේ ඇසුරක් පවත්වන්න නැති වෙනකොට එතන යාට කුසලයක් රැස් වෙනවා. ඉතින් පින් කුසල් කියන එක මං කියන්නේ බුද්ධ ශාසන නැති කාලේ වුණත් මිනිස්සු තුල රැස් කරන දෙයක්. පින් කුසල් කියන එක. එතකොට දස කුසල් කියන එක මේ බුද්ධ ශාසනේ නැති කාලෙත් බුද්ධ ශාසනය තියෙන කාලෙක වුණත් ධර්මෙ නැති අය ධර්මෙ මුණ ගැහිලවත් නැති අය තුල ඕනතරම් රැස් කරනවා. ඒවැ විපාක
එයා වැරදිකාම සේවනයෙන් යෙදී අකුසල් රැස් කරලා ඒකේ විපාක විදිහට අන්තිම ඉතුරු වෙන විපාක ටිකේ විවාහ ජීවිත හරියන්නේ නැති ඉසිදාසි වගේ ගෙවුණා නම්. ඒක අනිත් පැත්ත. එයා වැරදිකාම සේවන නොකර ජීවත් වෙලා. එයා ඒව සුගති ලෝකවල එක සැප විඳලා. ඒ කුසලයේ ශේෂ වෙන කුසල් වල විපාක විදියට එයාගේ විවාහ ජීවිත හරිම සාර්ථකව ගෙවෙන විවාහ ජීවිත තියෙනවා. අපිට නොතේරුණාට ඒ සාර්ථක සතුටින් ගෙවන විවාහ ජීවිතවල පිටිපස්සේ අර අතීතයේ වැරදිකාම සේවනයේ වැලකිච්ච කුසලයේ බලපාන වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට වරුණ අද වර්තමානයේ මැද පෙරදිග ඉන්නව වෙන්න පුළුවන් හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගෙවන දෙන්නෙක්. ඒ දෙන්න හරිම සතුටින් ඒ දෙන්න විවාහ ජීවිත ගෙවනවා. ඒත් අපිට නොතේරුණාට යා අතීතේ කරපු කුසලයක විපාකයක් යා එතන මුණ දෙනව වෙන්න පුළුවන්. එහෙමයි. ඒ මැද පෙරදිගම ඉන්නවා විවාහ ජීවිතේ අවුල් වෙච්ච දෙන්නේ. දැන් අපි ගමු අපි පුටින් මහත්තයා මේ දවස්වල කතා කරන ප්‍රබල චරිතයන්නේ. දැන් ඒ වගේ සමහර චරිත ඉන්නවා විවාහ ජීවිත බොහොම අසාර්ථකයි. හරි. ඒතකොට දැන් ඔය බරක් ඔබාමා වගේ අයගේ විවාහ ජීවිත ගැන කතා කරනවා හරිම සතුටින්. අපි දන්නේ නැහැ ඒ ඇතුළේ ප්‍රශ්න තියෙනවද කියලා. තේරෙන්නේ අපිට එහෙම. පිටට පේනවා හරි සාර්ථක විවාහ ජීවිතයක් ගෙවනවා කියලා නේ. එතකොට දැන් අපි මේ සමහර චරිත ඇතුලේ තියෙනවා ඒගොල්ලන්ගේ අනියම් අයටත් දරුවෝ ඉන්නවා. දැන් පොටින්ට උනත් කතා වෙනවා අප්‍රකට සිද්ධි කෙනෙක් ඒක මේ අනියම් සම්බන්ධයක් ගැන කතා කරනවා. ඒ එයාලටත් දරුවෝ ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ ඕන් මේ ජීවිත විවාහය අසාර්ථක කළා තියෙන අතීතේ වැරදිකම සේවනත් එක්ක. හැබැයි මේ ජීවිතෙත් ඒවම කරනවා. මොකක්ද වෙලා තියෙන්නේ? එතෙන්දී ඔහු සැප විඳිනවා. හැබැයි ඔහුගේ විවාහ ජීවිතේ දුක. එතකොට මෙතන විවාහ ජීවිතයේ පැත්තෙන් ගත්තම අඳුරේ ඉන්නවා. මේ ජීවිතෙත් කරන්නේ ආයෙත් අඳුරට යන දේ. එහෙමයි. අන්නේ විදිහට කුසල අකුසල පැත්තෙන් අපිට පේනවා වරුණ එකිනෙකාගේ ජීවිතවල තියෙන වෙනස්කම සාපේක්ෂකම් මේ හැම දෙයකම ධර්මයේ තියෙන රටවල් වලට වඩා අරහේ ඉන්නව නේද ඊට වඩා සැප විඳින අය කියලා අපිට පේන අය අතරේ ඇත්තටම බැලුවොත් එහෙම මේක ධර්මයේ තියෙන රටක්ද නැති රටක්ද කියලා මැනිල්ල නෙමෙයි කොයි රටෙත් ඉන්නවා හැම විදිහෙම කුසල් තියන අයත් ඉන්නවා අකුසල් තියන අයත් ඉන්නවා මේ හැමෝම මිනිස්සුනේ වරුණ අපි ඉස්සෙල්ලා අමතක කරන්න හොඳ නැහැ එයා මොන රටේ ඉපදුනත් මනුෂ්‍යාත්මයක් ලැබුවේ කුසල විපාකයකින් ඔව් ධර්මය හම්බ වෙන්නේ නැත්තේ අන්න ඒක තමයි කතා කළ යුතු අපි ඉස්සෙල්ලා ඔබ විනාඩියකට කියලා ආවේ ඔතන ඉන්නේ මං කියන්න ආවේ මේකේ ධර්මය ලැබීම කියන එකටත් සහ ධර්මය නොලැබීම කියන එකටත් අපිට තේරෙනවා පෙරකල පින කියන එක ප්‍රබලව තියෙන ඕන දෙයක් වෙනවා. ඇයි ඒක මං කියන්නේ අපි ඇත්තටම හිතුවොත් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ කියා දෙද්දී උන්වහන්සේලා අර පඳුරකට ගැහුවොත් විසි වෙන ගානට වගේ අර අහුවෙච්ච ඔක්කොටම නිවන් මඟ කියා දුන්නේ නැහනේ. අහුවෙන ඔක්කොටම උන්වහන්සේලා සමහර දාට උදේට බලනවා අද මම කාටද උපකාර කරන්න ඕනේ. සමහරලාට යා බොහෝ දුර ඉන්නේ. ඒ දුර ඉන්න කෙනා වෙනුවෙන් සමහරට උන්වහන්සේ වඩිනවා. නමුත් වරුණ උන්වහන්සේට පුළුවන් ගේට්ටුවෙන් එළියට වැඩි තැන ඉඳලා අහුවෙන කෙනාට මේ උපකාර කරගෙන යන්න. එහෙම කළේ නැහැ. ඒතකොට අපිට හිතන්න දෙයක් තියෙනවා. සමහරලාට ඒ බොහෝ දෙනා මගහැරගෙන ගිහිල්ලා ඉලක්ක කරන කෙනෙකුට ඇයි මෙහෙම උපකාර කරන්නේ? ඒ කියන්නේ දැන් අර ඒ කාලේ බුද්ධ කාලීන සමාජයේ උග්ගටිතඤ්ඤ පුද්ගලයන් වැඩි කියලා කියනවනේ. ඒ හොයාගෙන ගිහිල්ලා පින තියෙන කෙනා අවබෝධ කළ හැකි කෙනා හොයාගෙන ධර්මයේ කියපු නිසාද? වතු සුද්ධ ගහක මල්වල හොඳට පිපෙන මට්ටමටම මේ ප්‍රබෝධමත් වෙච්ච මල පිපෙද්දී තවත් බොහෝ පොහොට්ටු තියෙනවා දැකලා තියෙනවනේ. එහෙමයි. පිච්චවලත් එහෙම ගොඩක් ඒවා තියෙනවා. පොහොට්ටුත් තව තියෙනවා. හැබැයි අර මේ පිපෙන්න ඔන්න මෙන්න තියෙන මල තමයි සූර්යාලෝකෙත් උපකාර කරගෙන එයා අදාළ අවස්ථාවේ පිපෙන්නේ. එතකොට වරුණ මේ නිවන පිණිසත් තමන්ගේ හිත මේ නිවන් මඟ තුල පුරුදු කරගෙන ඇවිල්ලා මෝරච්ච අවස්ථාවක් තියෙනවා. එහෙමයි. එතකොට මේ අවස්ථාවට ආපු කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ
සොයාගෙන ගිහිල්ලා උපකාර කරේ. එයාර මල් පොකුරේ පිපෙන්න ඔන්න මෙන්න තියෙන මල්. ඒ මලට අවස්ථාව නොලැබුණොත් ධර්මය අහිමි වුණොත් එයාට මේක මේ මොහොත මග ඇරෙනවා. මේ මොහොත මග ඇරුණා කියලා එයාට මොහොත නිවන මග ඇරෙන්නේ නැහැ. දැන් මම ඒක කියන්නේ අනිවාර්යයෙන්ම ධර්මයේ දකින්න පින තියෙන සමහරව ඉන්නවා බුද්ධ ශාසන නැති කාලේ උපදිනවා. ඒ කියන්නේ යා හිත මෝරලා ධර්මය ඇහුනොත් එහෙම වහා අවබෝධ කරනවා. එයා රහත් වෙනවා. එහෙම අය ශාසනය නැති කාලේ උපදිනවායි කියනවා. මේක අක්කන සූත්‍රයේ තියෙනවා. එතකොට අපිට පේනවා මේ අක්කන සූත්‍රයේ කාරණාවත් එක්ක එහෙනම් ශාසනය නැති කාලෙක වුණත් රහත් වෙන්න මෝරච්ච කෙනා ඉපදිලා අවාසනාවට ධර්ම නැතිකමින් අක්ෂණයක් වෙලා එයා යනවා. හැබැයි එහෙම ගියා කියලා එයාට ඊළඟ කොතනද ධර්මයේ මුණ ගැහෙන්නේ? ඉතින් අවස්ථාවේදීම අවබෝධ වෙනවා. මුණ ගැහෙනවා. දැන් අපි හිතමුකෝ මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ ධර්මයේ පුරුදු පුහුණු කරපු චරිතයක් බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියපු කාලෙක උපදිනවා. එයාට තියෙන පුණ්‍ය විපාකෙට එයා මනුස්ස ලෝකේ ඉපදුනා කියමුකෝ. එතකොට එයාට සම්බුද්ධ ශාසනය නැතිබුණා කියලා එතකොට ධර්මයේ ඇහෙන්නේ නැතුව කොහොමද අපේ හාමුදුරනේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ? වරුණ ඒක තමයි කියන්නේ. එයා චතුරාර්ය සත්‍ය අවබෝධ නෙමෙයි. එයා මෝරච්ච කෙනෙක්. ධර්මයේ දකින්න මෝරච්ච කෙනෙක්. හැබැයි ඒ අවබෝධය ඇති වෙන්නේ එයාට කවදා හෝ ඒ ධර්මයේ මුණ ගැහුණාට පස්සේ. දැන් අපි ගමුකෝ විශාකලා. විශාක වගේ චරිත මෙයාලා අතීත සංසාරේ යම් කිසි විදියකට ටික ටික මේකේ මේ නිවන් මාර්ගට අදාළ වෑයම් ඒ පුණ්‍ය රැස් කිරීම කුසල රැස් කිරීම කර ආපු චරිත මේක පාට කඩම් පැන්න වගේ විපදිච්ච ගමන් මේ ධර්මය වුණා මාර්ගඵල ලැබුවා නෙමෙයි. එතකොට එයාලා සංසාරයේ අතීත බුද්ධ ශාසනවලත් නොඑක් පින්කම් කරමින් ඒ බුදුවරු ඇසුරු කරමින් රහතුන් ඇසුරු කරමින් ආපු චරිත. එතකොට එහෙම චරිත චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇතුව ඉපදුනා කියලා අපි කියන්නේ නැහැ මේ ශාසනය නැති කාලවල අබුද්ධෝත්පාද කාලවල ඉපදුනාට පස්සේ. එයාලට ඒ මේ අර තියෙනවනේ මේ අතීතේ පින් කර කුසල් කර ආපු පුරුද්ද. එහෙමයි. ඒ පුරුද්දට බුද්ධ ශාසන නැති කාලවල ඉපදුනාට පස්සේ අර පුරුද්දට ඒගොල්ලෝ ඒ මාර්ගයේම යනවා. ඒ කියන්නේ මාර්ගය යනවා පමණයි. ගිහිල්ලා බුද්ධ ශාසනයක් හමුවන තැනක තමයි අවබෝධයටපත් වෙන්නේ. අපි කියමු දැන් මේක හැමෝටම අදාළ නැහැ හොඳේ. මේක එක විදිහට වෙනස් වෙන්න තියෙනවා. හොඳම උදාහරණ තමයි මේ මුගලන් මහරහතන් වහන්සේ. එහෙමයි. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ මව්පියන් අතීතාත්මිකදී ඝාතනයට මේ ලක් කෙරෙන සිද්ධිය ගත්තොත් පාරමිතා පුරාගෙන ආපු කාල පරිච්ඡේදෙනේ ඕක වෙන්නේ. එතකොට මෙයා සංසාරේ බොහෝ පින් කරමින් කුසල් කරමින් මේ යම්කිසි පාරමිතා පුහුණුවක තමන්ගේ මනස හසුරෝගෙන ආපු ආත්ම ගානක ඒ අතරතුර මේ වගේ දෙයක් කරනවා කියන්නේ. දැන් අපි ඔක්කොම පැත්තකින් තියලා මේ දුසිමාරය වෙච්ච සිද්ධිය ගමු. දුසිමාරයා වෙලා මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ කියන මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිස පැලෙන ගලක් ගහනවා. මොන කල්පෙද? මේ කල්පේ. මේ භද්‍ර කල්පේමයි. මේ එතකොට ඔබ හිතන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෙක් වෙන්න උන්වහන්සේ පාරමිතා පුරමින් අවශ්‍ය පරිසරය සකස් කරගෙන එන්නේ මේ කල්පය ඇතුළේ නෙමෙයිනේ. කල්ප ගානක ඉඳන්නේ. ඉච්චර එහෙම ආපු කෙනා ඒ කියන්නේ දැන් ඒ ඇවිල්ලා හොඳම තැනකට තමයි දැන් භද්‍ර කල්පෙට ඇවිල්ලා තියෙන්නේ. ට්‍රැක් පැන්නා වගේ වැඩක් නෙමෙයි. හරි ප්‍රශ්නයක්. එතකොට මේ මෙච්චර කරපු කෙනා ඒ ශාසනයේම ශ්‍රාවකෙට වෙන ආගමක කෙනෙක්ට ඔලුව පැලෙන්න ගලක් ගහන කමන්නේ. අනිත් එක මේ පාරමී පුරණ ශාසනයේ පුරණ ශ්‍රාවකයෙකුට අග්‍ර ශ්‍රාවකයෙක් වෙන්න පතන්නේ ගල ගහන්නේ අග්‍ර ශ්‍රාවකෙට. හරි? නිකන් ශ්‍රාවකෙට නෙමෙයි. තමුණුත් ඒ තනතුරට එන්නේ සුදුසුකම් සපුරගෙන එන්නේ ගලත් ගහන්නේ ඒ කෙනෙක්ට. මම ඒකයි සමහරු ට්‍රැක් පයින්නවා. හැබැයි හැමෝම එහෙම නැහැ. දැන් අපි ගමු මේ අපේ කුමාර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ගිහි කල බිරිඳ. ඒ දෙන්න හැම ගත්තොත්
අතීත ආත්ම ගානක එන්නේ මේ පින් කුසල් කරමින්ම ආපු පුණ්‍යවන්ත චරිත දෙකක්. හරි මාර්ගෙම තමයි ආවේ. ඒ වගේ මේ බොහෝ චරිත තියෙනවා වරුණ. ඒ ආපු ගමන හරි පුණ්‍යවන්ත විදියට එනවා. සමහරු පොඩ්ඩක් පිටපයින්නවා. හැබැයි පිටපැන්න අර ආපු ගමනේ රැස් කරගත්ත ගබඩාවක් තියෙනවානේ. ඔවුන්ගේ මනස යම්කිසි මාර්ගයක ගෙනාවනේ. ඒ මාර්ගෙට කොතනින් හරි පෙර පින නිසා වැටෙනවා. නොමග ගිය කෙනා ආපහු මෙතෙන්ට වටනවා. දැන් අපි ගමු මේ බුද්ධ ශාසනයේදීම සමහරලාට නොමග ගියේ චරිත විදියට මේ දැන් සමහර විටියා බුදුරජාණන් වහන්සේගේ දේවදත්ත ධර්මයේ අහලකවත් නැති මිත්‍යා දෘෂ්ටික ඒවා පිළි අරගෙන කකුලක් උස්සගෙන අසූචි කකා ජම්බුක ආජීවකය වගේ අය. ඒතකොට ඒගොල්ලෝ අතීතේ මේ පුහුණුවේ ආපු අය. ඒ නිසා ඒගොල්ලෝ මේ රහත් වෙන්නේ. ඒතකොට අර එහෙම පුහුණුවේ ආපු අය මෙන්න ට්‍රැක් පැනලා මේ බුදුහාඳුරු පහලලා ඉදි. හරි පහල වෙලා ඉදි මිත්‍යා දෘෂ්ටික ට්‍රැක් එක යනවා. එහෙමයි. ඒතකොට අර පෙර පින නිසා ආයි ධර්මෙ මුණ ගැහෙනවා. ඒකයි මං කියන්නේ. හැබැයි අපි දෙයක් අමතක කරන්න හොඳ නෑ. එයා මේ මිත්‍යා දෘෂ්ටික වෙලා දුක් විඳින කාලය. අසෝචි කකා. එතන අකුසල විපාකයක් තිබ්බා. ඒ අකුසලයක්. ඒතර මේ ට්‍රැක් පයින් එකට අපිට නොතේරුණාට අකුසලයක් තියෙනවා. අකුසල් බලපාන. අපි හොඳ දැන් එතන දැන් මම අර කිව්ව විදිහට දැන් අපි අහලා තියෙනවා දැන් උග්ගටිතඤ්ඤ පුද්ගලයන් බුද්ධ කාලීන සමාජයේ තමයි බහුතරව දකින්නේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ නෙතට හසු වෙන නිසාද ජම්බුක බුදුරජාණන් වහන්සේගේ නෙතට හසු වෙන්නේ නැතුව ඉන්පසුව මේ මේ ධර්මයේ තියෙන කාලෙක ඉපදුනත් බුදුහාමුදුරුවෝ වැඩ නොහිටින උන්වහන්සේ පිරිනිවන් පෑවට පසුව ජම්බුක හිටියා නම් ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්ද? වරුණ දැන් ඇත්තටම දැන් අපි හිතමු ඔය බාහිදාරුචීරිය වගේ ආපු කණ්ඩායමක් හිටියේ. මෙයයි මෙච්චර වීරිය කරලා ගල්තලා උඩට නැගගෙන කාශ්‍යප බුද්ධ ශාසනය රහත්තුන් නැත්තේ. හේතුව බාහිදාරුචීරිය, පුක්කුසාති, දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ මේ වගේ චරිත ටිකක් හිටියා. මේ අයට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යම් යම් අග්‍රස්ථාන වලට ඔවුන් සුදුසු වෙමින් පාරමිතා පුරන් ආපු චරිත. දැන් නිකන් හිතමු වහා ධර්මයේ වැටහෙන භික්ෂුන්ගෙන් අග්‍රස්ථානය ලබනවා කවුද? බාහිදාරුචීරිය. එතකොට මෙයා අපි මේක හරියට සිද්ධිය නිකන් ඔලුවට හිතා තේරුම් ගත්තොත් අතීත බුද්ධ ශාසනයක මේ විදිහටම ස්වාමීන් වහන්සේ නමකට ඒ වහා ධර්මය වැටහිච්ච භික්ෂුවගේ අග්‍රස්ථානෙ දෙන තැනදී අදිස්ථානයක් ගත්ත කෙනෙන්නේ. මමත් මෙතෙන්ට එනවා. මම ඒකට කළ යුතු දේ කරන්න පටන් ගන්නවා. වීරියක් තියෙනවා. වෑයම ගන්නවා. බුදුවරුන්ගෙන් මේ විවරණේ ගත්ත අය. ඒ ගමන සංසාරේ වෙනුවෙන් හේතු සකස් කරගෙන ආපු අය. එහෙම ඇවිල්ලා ඔබ හිතන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලෙදී එක කණ්ඩායමේ පිරිස ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා අධික වීරියකින් ගල්තලාවක් උඩට වෙලා දැන් වීරිය කරනවා. එක නමක් රහත් වෙනවා, එක නමක් අනාගාමී වෙනවා. ඇයි මේ ඊටු ප්‍රශ්නම කිසිම මාර්ග බලයක් ලබන්නේ නැතුව අච්චර වීරිය කරලා අපවත් වෙන්නේ? හිතන්න දෙයක්. එකම ධර්මය අහලා එකට වීරිය කරලා එක විදිහටම වෑයම් කරලා එක නමක් රහත් වෙලා ආයි අනිත් අයට මෙහෙම වෙන්නේ. මේ පස් නම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ විදිහ අග්‍රස්ථාන ලබන්න හිටපු චරිත ටික. එතකොට ඒ පාරමිතා තමයි හේතුව. ඒ සුදුසු අවස්ථාවේ තාම මෝරලා නැහැ. ඒකට මොහොත අර. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ උපදින්න නැතුව ඒ අය ඊට අවුරුදු 2000 ගානක් ගිහිල්ලා ලංකාවේ කොහේ හරි උපදින්න හේතු සකස් වෙන්නේ නැහැ. ඒකයි අර බුදවරු පහළ වෙන කාලේ ওই පිරිස වැඩි වෙන්නේ. අපි මේ බුදුරජාණන් වහන්සේගේ අසුරේම ධර්ම අවබෝධ කරන පිරිස අනිත් සියලු කාලවලට වඩා ඒ අය මේ බුදු කෙනෙක්ගේ ආයුෂ තියෙන කාලෙම වැඩියෙන් උපදින්නේ. ඒ අතීතයේ සිට ඉලක්ක කරගෙනම ධර්මයේ තුල හේතු සකස් කරගෙන ඒකට අපි සරලවව හේතුවට අනුව වෙච්ච දෙයක්. ඒ අයට හේතු හැදලා තියෙනවා එතන බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම දැන් අතීතේ සමහර බුදවරු මෙයාලව දකින්නවනේ.
දැකලා මෙයා මෙහෙම හිටියට අනාගතේ බුදු කෙනෙක් ළඟ මේ විදිහට වෙන කෙනෙක් කියලා සමහරලාට දකිනවා. ඒ දැකිතොට හේතු සැකසීලානේ. අර ඉරණම් ගමන වගේ තමයි ඒකත් නිකන්. ඒ කියන්නේ ඒ නිසා ඒ කාලේ වැඩි වශයෙන් රහතන් වහන්සේලා පහළ වෙනවා. පැහැදිලිව. මොකද හේතු සකස් කරගත්ත පිරිස ඔක්කොම මේ හේතු ටිකේ ඵලයේ විදියට මෙතෙන්දී උපදිනවා. ඒක ස්වභාවය. එතකොට අපි හඳුරන්නේ දැන් මේ පංචශීල ප්‍රතිපදාව ඒක මේ බුදුදහමත් එක්ක බුදුදහමත් සමග මත වුණු දෙයක් නෙමෙයිනේ. ඊට කලින් එතකොට දැන් අර වහන්සේ කියපු විදිහට දැන් පිටරට වෙනස් සැපවත් ජීවිත ගත කරන අය එමෙන්න වෙනකොට මේවා හේතු සාධක වෙන්නට ඇති. එතනින් ධර්ම අවබෝධයට කරා ඊට පස්සේ යන අයට යම් යම් ප්‍රතිපදාවන් පසුව දැන් දස සීලය එහෙම උසස් සීලයන් වලට යොමු වෙනවනේ. ඒවා බුදුදහමත් එක්කද ගොඩ නැගෙන්නේ. වරුණ සමහර වෙලාවට අෂ්ටාංග උපෝසත සීලේ වගේ සීල පවා දැන් සක්විති රජවරු බුද්ධ ශාසන නැති කාලවල සක්විති රජවරු උපෝසත සීලේ සමාදන් වෙනවා. ඒ අදි සීල කියන සීල සමහර වෙලාවට ශාසනයෙන් බැහැර කතා කරන තැන නැතුව නෙමෙයි. දැන් කේලම් වලින් වලකින්න ඕනේ, පරස වචන වලකින්න ඕනේ, මේ වගේ අදිශාන ඇති කරගන්න චරිත ඉන්නවා. හැබැයි මේකේ මේ ධර්මයේ තුල සීලය ආරක්ෂා කරගන්න එකේදී තියෙන්නේ අර අපි කිව්වේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය මූලික කරගෙන. එතෙන්දි සරලව කියනවා ආර්ය සීලයක් වෙනවා. ආර්ය සීලය කියන එකයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු රකින්න සීලයේ අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද්ද ආර්ය සීලයක් වෙන්නේ? සාමාන්‍ය ලෝකයා රකින්න සීලේ වරුණ සීලය රකින්න එක සක්කාය දිට්ඨිය මත පිහිටලා කරන දෙයක්. සාමාන්‍ය ලෝකයා රකින්න සීල සක්කාය දිට්ඨිය මත පිහිටලා කරනවා. එතකොට සීලයක් කැඩෙනකොට ඒ සක්කාය දිට්ඨියේ දිට්ඨිගත වෙලා තමයි ඒ කැඩිච්ච එකටත් ප්‍රතික්‍රියා කරන්නේ. දැන් සීලයක් කැඩුණාට පස්සේ සමහර පසුතැවෙන්නේ. එතකොට ආර්ය සීලය කැඩෙන කෙනා ඒ ශික්ෂාව ගැන යා දන්න මේ සීලේ සංකතයි. ආර්ය සීලේ ස්වභාවය තමයි ආර්ය න්‍යායට අනුව ගලප ගන්න. මොකද්ද ආර්ය න්‍යාය කියන්නේ? පටිච්චසමුප්පාදනේ. එතකොට මේ පටිච්චසමුප්පන්නයි කියලා කියන්නේ හේතුවක් සහ ඵලයක් ඇතුව වෙච්ච දෙයක්. මේක සංකතයි. අපි නිකන් හිතමු මේ මොහොතේ යම්කිසි ශික්ෂාවක් රැකෙනවා නම් ඒ ශික්ෂාව රකින්නේ ඒකට හේතු සකස් කරපු නිසා. එහෙමයි. එතකොට ඒ හේතු සකස් කරපු විපාකයක් හේතුවේ ඵලයක් විදිහට වරුණ මේ සීලේ සංකත සීලයක් කියලා සකස් වෙච්ච සීලයක් කියලා පිළි අර ගැනීමම සක්කාය දිට්ඨියෙන් තොර වෙන්න ඒක හේතුවක්. දැන් සක්කාය දිට්ඨිය බිඳගත්තු සෝතාපන්න කෙනා හැමතිස්සෙම යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතු නැති වෙනවා කියන එක පිළි අර ගන්නවානේ. ඒ සංකත ස්වභාවය පිළි අර ගන්නවා. අවබෝධයෙන් පිළිගන්න නිකන් නෙමෙයි. වෙනස් වෙන්නේ නැහැ. ඔව්. එතකොට සීලයත් සකස් වෙච්ච දෙයක් කියන එක සෝවාන් වෙච්ච කෙනා දන්නවා. සමාධියත් සකස් වෙච්ච දෙයක්. හේතුන්ගේ ඵලයක්. ප්‍රඥාවත් හේතුන්ගේ ඵලයක්. මේ ඔක්කොම හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. එතකොට ඔක්කොම සංකතයි. අසංකතයෙන් මේ පිටනේ. මේ සියල්ල සංකතයි. එතකොට සාමාන්‍ය ලෝකේ භාවනා කරන අය, සාමාන්‍ය ලෝකේ සිල් රකින්න අය, ආර්ය සීලයක් ආර්ය සමාධියක් කරගත්ත නැති කෙනා සාමාන්‍ය ලෝකේ වරුණ අර සක්කාය දිට්ඨිය හිර වෙලා තමයි මේ ඔක්කොම කරන්නේ. ඒකින්ද බුද්ධ සක්කාය දිට්ඨිය හිර වෙලා කියන මිත්‍යා දෘෂ්ටියට වැටෙන ඉඩකඩද තියෙන්නේ එතකොට. නමුත් කුසලයේ තියෙනවා. එතනදී කුසලයේ තිබ්බට වරුණ නිවනට උපකාරයක් නැහැ. දැන් පංචශීලයේ ගමුක උදාහරණයකට එක්කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා සංකත ස්වභාවයක් පිළිගන්නේ නැතුව, දන්නේ නැතුව, අවබෝධයක් නැතුව. එයා සක්කාය දිට්ඨිය මත පිහිටලා ඒ පංචශීල රකින්න. තව කෙනෙක් ඉන්නවා සංකත ස්වභාවයක් කියන එක දකිමින් හේතුන්ගෙන් සකස් වෙන ඵලයක් හැටියට දකිමින් ආත්මීය වශයෙන් ගන්න නැතුව පංචශීල රකින්න. දෙන්නම පංචශීල රකින්න. දෙන්නම සත්තු මෙරීම වෙලා කියලා. ප්‍රතිඵල දෙක. එක්කෙනෙක්ගේ සතුන් මෙරීමේ වැලකීමේ ආව සුගතියකට යවයි.
අනිත් එක්කෙනාගේ සතුන් මැරීම වැළකීම සුගතියකටත් හේතු සකස් කරනවා, නිවනටත් ඒක උපකාරී කරනවා. ඉතින් ඒකින්ද මේ මෙතන ශික්ෂාවේ රකින්න පද නෙමෙයි අදාළ. පද 8ක්ද 5ක්ද නෙමෙයි පදනම අවශ්‍ය. හරියටම හරි. පද නෙමෙයි පදනම. මෙතන ධර්මයේ තුල සීලය ආරක්ෂා කරන ශ්‍රාවකයාගේ සීලෙට පදනම් වෙලා තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් අන්නේ මත ඒක අදි වෙනවා. නැත්තම් පද ටික විතර දැන් බලන්න කරගෙන උපසම්පදා සීල් රැකපු අයත් නාගය වෙලා උපදින්නේ අවුරුදු 20000 ගණන් උපසම්පදා සීල් රැකලා ගහක කොළයක් කැඩලා මේ හේතුන්ගෙන් සකස් වෙච්ච සංකතයක් කියලා පිළිගන්න බැරුණා. ගහේ කොළේ කැඩිච්ච එකට පසුතැවි ඉඳලා අපවත් වුණා. භික්ෂුවක් විදිහට මෙච්චර උපසම්පදාය පද කීයක්ද? 200 ගාන. ඔව්. හරිද? පද 200 ගාන ආරක්ෂා කළා. පදනම නැහැ. ඒ කියන්නේ ආර්ය භාවයේ ආර්ය සීලයක් විතර රැක්කේ නැහැ, සංකත බව පිළිගත්තේ නැහැ, පසුතැවුණා. විපාකෙ මොකද්ද? අපවත් වුණ ගමන් නාගයෙක් වුණා. ඒරකපත්ත නාගයා. එහෙමයි. එතකොට පද 200 ගණන් රැක්කත් වැඩන්නේ පදනම නැත්තම් පද 5ක් රැක්කත් ඇති හරියට පදනමේ තුල ආර්ය භාවයේ පිළිඅරන් රකින්නවනම්. හොඳයි. තව කතා කරන්නට වහන්සේගෙන් අනුශාසනා ලබන්නට බොහෝ දේවල් තිබුණත් අපිට කාලයත් එක්ක ප්‍රශ්නයක් තිබෙන්නේ. අවසාන විනාඩි කිහිපේ කොහොම හරි කාලය වෙන් කරගන්නට ඕනෑ කියලා හිතුණු පිච්චවණේ ගැන කතා කරන්න හේතුව සමහර අය අපිට කතා කරලා අහනවා ආයේ අවස්ථාවක් නැද්ද? පිච්ච රෝපණය කරන්න අපිට එන්න විදිහක් නැද්ද? කොටසක් කරන්න බැරිද? මේ වගේ විවිධ ප්‍රශ්න අහනවා අපේ හැමදෙරෝනේ. ඇත්තටම පිච්චවණේ නැවත රෝපණයක් තිබෙනවද පැල? සහ තව අයට සම්බන්ධ වෙන්න විධි ක්‍රම තියෙනවද මේ මහා පින්කමට? වරුණ දැන් අපි මේ සර්මාලි මහා සෑය වෙනුවෙන් වන්දනා කරන්න වඩින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ දන්සැල ඉක්මනින් දෙන්න ඒ වෙනුවෙන් පැල දසදහසක් රෝපණය කරනවා. පළවෙනි අධීරයේ විදියට පැල 6000ක් මේ වෙනකොට රෝපණය කරලා තියෙනවා. අපි තව පැල 4000ක් රෝපණය කරනවා ඉදිරියේදී. ඒ පැල රෝපණය කරද්දී එතන අපි 4000 ඉතුරු කරගෙන තියෙන සමම් පිච්ච වලට. අපි දැනට රෝපණය කළේ සමම් පිච්ච නෙමෙයි. අනිකුත් පිච්ච වර්ග. නමුත් සමම් පිච්ච කියන්නේ හරි සංවේදී පිච්ච වර්ගයක්. ඒ සමම් පිච්ච රෝපණය කරද්දී එයා ඒ සමම් පිච්ච වලට අවශ්‍ය සැකසිය යුතු පරිසරයක් තියෙනවා. ඉතින් ඉදිරියේදී දැන් අපේ දායකත්වයට එකතු වෙලා තාම මේ පැල රෝපණයට එන්න බැරි වෙච්ච අය ඉන්නවා. ඒ අය අතරේ සමහරු ඉන්නවා අපේ ලියුම ප්‍රමාදී වෙලා ගිය අය ඉන්නවා. සමහරු හේතුවක් ඇතු මොකක් හරි හේතුවේදීලා අපි යොදාගත දිනේදී එන්න බැරි වෙච්ච අය ඉන්නවා. එහෙමයි. තමන්ගේ පෞද්ගලික හේතුවක් මත. අනිවාර්යයෙන්ම. එවැනි අය වෙනුවෙන් ඉදිරියේදී අපි සමම් පිච්ච පැල තව 4000ක් රෝපණය කරනවා. ඒක සමහරට පැල සමම් පිච්ච පැල 5000ක් වෙන්න පුළුවන්. අන්නේ රෝපණයේදී ඔවුන්ට අවස්ථාව සැලසී ඒක අපි ඉදිරියේදී දැනුවත් කරමු. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේ කියන්න දෙයක් තියෙනවා වරුණ. අපි සති පුහුණුව වෙනුවෙන් බවුන් පැලැස්ස සංගරාවක් නිකුත් කළා. ඒ සංගරාවේ අපි ඇත්තටම ඔය කොරෝනා වසංගතයත් එක්ක දුෂ්කර කාල පරිච්ඡේදය තමයි මේක ආරම්භ කළේ. එතෙන්දී තැපැල් ප්‍රමාදය කියන්නේ විශේෂයෙන්ම සමහර ප්‍රදේශ සංචරණ සීමා පනවලා විවිධ මේ බාධාත් එක්ක තැපෑලේ ප්‍රමාදවලට වඩා අතුරුදහන් වීම අපිට සංගරා 100 ගණනක් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ ගිය තැන නැවතිලා තියෙනවා කොහේ හරි. සංගරා නැහැ. අතුරුදහන්. හරි ඒක ඒ අයට ලැබිලත් නැහැ මොනවද උනේ කියලා දන්නෙත් නැහැ. එතකොට ඒ කොහෙද කියලා අපි සමහර වෙලාවට වරන ලැබිලා නැති ඒවා වෙනුවෙන් ආයි යවනවා. අපි එහෙම 100 ගණනක් ආපහු යවුවා. සමහරලාට යවපු දෙකම ලැබිච්ච නැති නිවාස තියෙන ඇතැම් නිවාස වලට අපි පස්සේ යවපු එක හම්බෙලා මුල් එක නැහැ. එක ගෙදරක අපිට පණිවිඩයක් දෙකම හම්බෙලා මුලින් හම්බෙන්නේ අපි දෙවනියට යවපු එක. ඒක සතියක් යන්න කලින් හම්බෙනවා. ඊට පස්සේ අනික එනවා. මෙන්න ඒක යවලා මාස කිහිපයකින් එනවා අර මුල් එක. ඒ වගේ මේ තැපෑලේ ගැටලුත් එක්ක අපි පැහැදිලිවම අපි තීරණයක් ගත්තා මේ කොරෝනා වසංගතයේ එක්ක ඔය මේ සංචාරන සීමා වෙන මේ ප්‍රශ්න ඔක්කොම පොඩ්ඩක් මගහැරලා ටිකක් යන්න දෙමු. නැත්තම් මේකේ මුද්‍රණ වියදම් වලදී අපිට ආය එකම නිවසට සංග්‍රහය වන්න වෙනවා. සමහර අයට එහෙම ගැටලු තිබුණා. අපි සමීරත් ඉන්නවා මෙතන මේ බොහෝ දෙනෙක් කතා කරලා අහනවා එහෙම. ඒ නිසා අපි ඕනකමින්ම යම් කාලයක් මේ තැපෑලේ ගැටලුව නිසා අපි මේ ගත්ත කාලයක් අතහැරලා හිටියා.
ඇත්තටම ඒ වෙනුවෙන් අපි කටයුතු අතහැරලා දැම්මට මේ සංගරාව අතහැරලා නෙමෙයි. අපි වරුණ මැයි මාසේ මේ වෙසක් පොහොයත් එක්ක නිකුත් කරනවා සංගරාව ත්‍රිමාසික විදිහට. අපේ දැනට අපි ද්විමාසික අවුරුද්දකට සංගරා 6ක්නේ ද්විමාසික විදිහට මාස දෙකෙන් දෙකට. එතකොට අපි දැනට දෙකක් නිකුත් කළානේ. තව ඉතුරු වෙලා තියෙන්නේ 4යි. ඒ 4 අපි ත්‍රිමාසික සංගරාවක් වශයෙන් දැන් පුනර්මුද්‍රණයක් විදිහට පටන් ගන්නවා. මේ බුද්ධ වර්ෂය එක්ක කෙරෙන සංගරාවක් විදිහට. අපේ වෙසක් කලාපයේ තමයි පළවෙනි කෙරෙන්නේ පළවෙනි සංගරාව. එතනින් එහාට අපේ සංගරා පොරොන්දු වෙච්ච ඉතුරු 4ම අනිවාර්යෙන් ඊළඟ වෙසක් දක්වාම, ඒ කියන්නේ වසරේ සංගරා ටික තමන්ගේ නමින් වෙන් කරගත්තු අයට ඒ සංගරා ටික ලැබෙනවා. ඊළඟ වෙසක් දක්වාම අපි ඒ ත්‍රිමාසික සංගරාව ලැබෙන සලස්වනවා බලාපොරොත්තුෙන් ඉන්න කියලා මතක් කරනවා. එතකොට තව අලුත් අයට දැන් මේ මුදල් ගෙවලේ සඳහා බරපැන දරලා ඉන්න අයනේ. ඊට අමතරව අලුතින් අයට එකතු වෙන්න පුළුවන්. වරුණ දැන් අපි ඇත්තටම මේ වෙලාවේ කොටස් දෙකක් නිකුත් කරලා තියෙන නිසාත් අපි දැනට අලුතෙන් තව පිරිසක් මේකට සම්බන්ධ කරගන්නවා කියන තීරණය මේ මොහොතේ නැහැ. අවශ්‍යතාවයක් තිබුණොත් ඒක ඉදිරියට බලමු. දැනට අපිට තියෙන්නේ මේ අපි බාරගත් අයගේ වගකීම. 5000කගේ වගකීමක් අපි අතේ තියෙනවා. අපිත් එක්ක ඉන්නවා මේ බවුන් පැලැස්සත් එක්ක ඒ සති පුහුණුව වෙනුවෙන් ඒ අයගේ කැපවීම අපි දැක්කා. අපිට මේ සංග්‍රහ ප්‍රමාද වෙනකොට ඒ අය කතා කරගෙන හොයලා බලනවා. සමහර අය මට කියන සයන්හස ඒ ඉතුරු මුදල, ඒකට තව ඉතුරු මුදලක් තියෙනවා ඉතුරු සංග්‍රහයට. ඒ මුදල ගැන හිතලා නෙමෙයි මේකේ අපිට ඒ සංග්‍රහයේ වටිනාකම වෙන අපි මේ හොයන්නේ ඊළඟ එක කවදාද කියලා අපිට කියනවා. ඉතින් ඒක නිසා මේ වෙසක් පොහොයේ සිට අපි නැවත ඒ හැමෝටම මතක් කරනවා බලාපොරොත්තුෙන් ඉන්න කියලා. හොඳයි අපි හඳුරන්නේ තව විනාඩි 2ක වගේ කාලයක් තියෙන්නේ කෙටියෙන්. දැන් රුපියල අප්‍රමාණය වෙලා උද්දමනය ලොකු තැනක තියෙන්නේ. මේ වගේ තත්ත්වයක් තුළ පිච්චවනේ වැඩ කටයුතු කරගෙන යාමට බාධක නැද්ද? ඇයි නැත්තේ? හැමෝටම බාධා තියෙනවා නම් ඇයි අපිට බාධා නැති වෙන්නේ? ඒක කොහොමද අපි ඒක ඇත්තටම වරුණ අපි මේ සැලසුම් කරපු වියදම් කළ යුතු මුදල තමයි බෙදුවේ කොටස් වලට. ඒ කොටස් වලින් පස්සේ තව බොහෝ කොටස් ඉල්ලනවා. ඔබලත් සාක්ෂි. ඒ කිසි කෙනෙකුට ආයි කොටස් ඉල්ලන අයට අපි කොටස් දුන්නේ නැහැ. මේ වෙලාවේ අපිට හුඟක් දෙන බොහෝ දෙනා දන්නවා ඒක. අපිට පිච්චවනේ තරන්නේ සංගරාවෙත් එහෙමයි. මේ එදා සැලසුම් කරපු මුද්‍රණ වියදම අපි සංගරා 6ටම තැපැල් ගාස්තු සියල්ලත් එක්ක යොදවන්න ගත්ත මුදල 1000කුත් රුපියල් 80ක් මුළු අවුරුද්ද පුරා සංගරා ටිකේ. හැබැයි එදා තීච්ච මුද්‍රණ වියදම නෙමෙයි අද තියෙන්නේ. 3-4 ගුණයකින් වැඩි වෙලා. එතකොට ඇත්තටම මෙතෙන්දී මේ සංගරා තව ඉතුරු 4ක් නිකුත් කරද්දී අපිට සිද්ධ වෙනවා ඒ හැමෝගෙම නැවත මුදලක් දරන්නත් බෑ. අපිට පිරිවැය දරන්න අපිටත් එහෙම ශක්තියක් නැහැ නේ වරුණ. වෙන ක්‍රමයකින් ඒකට අපිට මුදල් ගලා යන්නේ නැහැ. කර්මාන්ත ශාලාවක් නෙමෙයි. ඔව් අපිට සිද්ධ වෙන්නේ අර මේ තියෙන කඩදාසි වල තියෙන ගුණාත්මකකම අඩු කිරීමක් කරලා හෝ ඒ මුදලට යටත්ව පිටු අඩු කිරීමකින් හෝ අපිට ඒ සංගරා ටික ලබා දෙන්න. පිච්ච වෙනෙත් වෙලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙච්ච වැඩ ටිකෙන් මේ වෙලාවේ මුදලට කළ හැකි ඉතුරු වැඩ ටික කරන එක. හොඳයි මම හිතන්නේ පැලවලට ගුණාත්මක භාවයට ඒක හානියක් නොවන විදිහට අපි උයනක් විදිහට සකස් කරන්න කියපු දේවල් වල වැඩ කටයුතු යම් කිසි සීමා කිරීමක් වෙනවා. හොඳයි අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ අදත් සිත්නේ තසපොට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කරන්නට යෙදුනේ. අනුශාසන හැපුව ඔබේ හිතට ලොකු සහනයක් සැනසීමක් දෙන්නට ඇති. ඉතින් ඒ රැස්කරු සියලු කුසල සම්භාරය අපේ හමුදුරන්ට උතුම් වූ ධර්ම අවබෝධය පිණිස වේවායි කියා ප්‍රාර්ථනා කරමින් සිත්නේ තසපොෙන් සමුගන්න